තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු මෙම ධම්සභා මණ්ඩපයේ වැඩ සිටින සියලුම ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් සහ මෙහෙණිවරුන් වහන්සේලාගෙන් අවසරයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අප මේ සූදානම් වන්නේ සඳුදා දිනෙහි පවත්වන සද්ධර්ම සාකච්ඡාව පැවැත්වීම සඳහායි. ඒ සඳහා මම ධම්සභා මණ්ඩපයේ වැඩම කර සිටිනවා. නම කියන්න අවසරයි පූජ්‍යපාද අලව්වේ අනුමදස්ස ස්වාමින් වහන්සේ. අප ඊටාම ගෞරවයෙන් ස්වාමින් වහන්සේට ආරාධනා කර සිටිනවා අද දින ධර්ම සාකච්ඡාව පවත්වන ලෙසට. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේදීත් ඔබ මේ සූදානම් වන්නේ බුදුරන් වහන්සේ වදාළ ඒ උතුම් ධර්මය සාකච්ඡා කරන්නට. ඉතින් බුදුරන් වහන්සේගේ ධර්මය අපට සාකච්ඡා කරන්න අවස්ථාවක් උදා වීම මනුසත් බව ලබාගත් අයට පුදුමාකාර භාග්‍ය අවස්ථාවක් වෙනවා. හැබැයි බුදුරන් වහන්සේගේ ධහම කතා කිරීම, ඒ ධහම කතා කරනකොට ඒ ධහම තුළ ඒ කතා කරන කාරණා තුළ දස කතාවක් බවට ඒකපත් වෙන්නට ඒකාන්ත නිබ්බිදාව, විරාගය, නිරෝධය, උපසමය, අභිඥාය, මෙන්න මේ කාරණාව ඉස්මතු වෙන්නට ඕනේ. ඒකාන්ත නිබ්බිදාව, විරාගය, නිරෝධය, අභිඥාය, උපසමය කියන්නේ ඒකාන්ත වශයෙන්ම නිබ්බිදාවක් කියන්නේ läග ගැනීමක් නොවන නොයලීම, ඒ වගේම නිරෝධය, නිවීම, මේ කරුණ ඉස්මතු වෙන්නට ඕනේ. ඒ කාරණා හික්මීම පිළිබඳව, ඊළඟට සමාධිය පිළිබඳව, ප්‍රඥාව පිළිබඳව, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය, අල්පේක්ෂතාවය, සන්තුෂ්ඨතාවය, විවේකය, ඊළඟට එකතු නොවි වාසය කිරීම, මේ විදිහට ඒ සියලු දේවල් නෑ. හැබැයි ඒකාන්ත නිබ්බිදා විරාගය, මෙන්න මේක තමයි දස කතාව කියන්නේ. ඉතින් අන්නේ කාරණාට උපකාර වෙන විදිහට, අපට මාර්ගයට උපකාර වෙන විදිහට අපි මේ ධර්මයේ සාකච්ඡා කරන්නේ. ඉතින් හොඳයි, ඔබට අවස්ථාව තියෙනවා ප්‍රශ්න අහන්න. හොඳයි, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අපේ සායනංශ අවසරයි. අපේ සායනංශ මේ දැන් සායනංශය අපිට මේ හිතන්න කියලා ගොඩාක් කරුණු මේ දවස්වල මේ කියනවානේ පුන පුනාම සායනංශ. දැන් අපි එතකොට අර මීට කලින් වගේම දැන් කියන කාරණාත් එක්ක අපි හිතනවා, යනවා, එනවා. ඒ කාරණා ඊවස්සේ මේ ඇහැ කියන්නේ මොකද්ද, රූප ස්වરૂපය කියන්නේ මොකද්ද කියලා සායනංශ. ඒ විදිහට දැන් අපිට අර කියන්නේ අපිට හිතෙන කියන්නේ හිතීම හැම වෙලාවෙම තියෙන එකක් නෙවෙයි, නොසිතා ඉන්නේ නැහනේ. ඒ දැන් මේ හිතන හැම කාරණයකම ඒ විදිහට හිතනවා සායනංශ. දැන් එහෙම හිතනකොට දැන් අපිට කියන්නේ අපිට කියන්නේ කරගන්න බැරි ස්වභාවයක් වගේ එන්නේ. කියන්නේ හිතීමත් එක්ක ඊට පස්සේ දැන් අපි හැම වෙලාවෙම කියන්නේ ඒ අරමුණෙන් හිත හිතා ඉන්නවත් නෙවෙන්නේ. එතකොට දැන් අපිට තේරෙනවා සායනංශ දැන් අපි දැන් එහෙම හිතන්නේ නැතුව ඉන්නවා කියන්නේ එතකොට හැඟෙනවා මේ සායනංශේ කියන එක කරන්නේ නැහැ, සායනංශයට විරුද්ධව වගේ ඉන්නේ කියලා. ඒ කියන්නේ අපිට හිතිච්ච කාරණේ එක්ක කටයුතු කරනකොට. එතකොට දැන් ඒ විදිහට තියනවා සායනංශ. ඒ වගේම සායනංශ දැන් සායනංශ ධර්ම කාරණාත් පෙන්නනවානේ. සකස් වීම කියලා, ඊට සමුදය නිරෝධය කියලා එන්න එහෙම කාරණාත් පෙන්නනවා. එතකොට සායනංශ කලින් සාකච්ඡාවක මේ මට මතක නෑ මේ සායනංශය දේශනා කළා තිබ්බා මේ ඒ විදිහට හිතනකොට ඒ කියන්නේ ඒ හිතන වැඩපිළිවෙල නැත්නම් ඒ හිතන සිදුවීම එක්ක ඒ කියන්නේ සිදුවීමට කියන්නේ කියලා. එතකොට දැන් අපේ පැත්තෙන් අපි ගත්තොත් එහෙම දැන් අපි හිතනකොට ඒ හිතීම නැත්නම් ඒ සිදුවීම කියන්නේ සමුදය නැත්නම් නිරෝධය කියලා අන්න එහෙම ඒත් අපි සායනංශ අපේ පැත්තෙන් තේරුම් ගත්ත කාරණයක් මේක. එතකොට එහෙනම් අර සාමාන්‍ය විදිහට හිතීම එතෙන්ද හිතිලා නැහැනේ.
ඉතින් එතකොට දැන් ඒ විදිහට ගත්තාම සයන්ස් ඒ ධර්ම කාරණාවලදීත් අපිට කියන්නේ සයන්ස් අපිට කියනවා මේ ඒ හිතන සිදුවීමේදී ඒ වැඩපිළිවෙලේදී තමයි කියන්නේ ඒ වැඩපිළිවෙලට කියන්නේ කියලා. ඒ වුණත් අපි හිතුවොත් එහෙම දැන් ඒ වැඩපිළිවෙල කියලා ආපහු අපි වැටහීමකින් අරකයි කියන්නේ මේ වෙන්නේ අරකයි කියලා ගන්නවා වගේ එකක් නෙවෙන්නේ. එතකොට මේ පැත්තෙන් අපිට මුකුත් කරන්න බෑ. අපි හැබැයි හිතනවා අර විදියට හිතනවා නොසිතා ඉන්නකොට සායනාසයට විරුද්ධව කියන්නේ කියන එක කරන්න නැහැ වගේ හැඟීමක් තියෙනවා. එහෙම ස්වභාවයක්. ඒක ඒ වගේම සායනස දැන් අර අපේ මේ සාමාන්‍ය ජීවිතේ කටයුතු කියන්නේ වැඩිපුරම ඒවනේ කරන්නේ. එතකොට හිතෙනවා දැන් ඒව කරන්න යනකොට මේ දැන් මේක මට ආව මේක මට හොඳයි කියලා කරන්න ආව අදහසක් එක්ක නෙමෙයි යන්නේ කියලා. මේ එතකොට සායනාසිකෙන් ඒක අහන්නම වගේම හිතෙනවා. ඉතින් සමහර වෙලාවට අහන්න නැතුව දැන් කරන්න යනකොට දැන් මේක දැනෙනවා මේක මේ මට ආව අදහසකින් මේ කියන්නේ මම සුදුසුයි කියලා තීරණය කරලා කරන්න යන්නේ කියලා. එතකොට පොඩි නිකන් පැති ගැනීමක් වගේ බයක් වගේ එහෙම ස්වභාවයක් දැනෙනවා. සයන්ස් ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න සයන්ස්. ත්‍රිවන් සරණයි. අපි ඇත්තටම මේ ජීවිතේ මම හිතන සංස්කරණ කිහිපයක් ඒවා ජීවිතේ හිතන්නට ඕන නැත්තේ හිතන්න ඕන ප්‍රශ්නයක් තියෙන තැන. කියන්නේ අපි හරියට සත්‍යවාදී නම් අපිට තියෙනවා හිතන්න ඕන ප්‍රශ්නයක් ජීවිතේ හැම තැනකම. එහෙම නැතුව අපි නිකන් ඔහි මනක්කල්පිත දේවල් දාගෙන ඔන්න සමුදය ඔන්න නිරෝධය මේ හට ගන්න විදිය කියලා ඒ අපි අර හිතීමට ඉඩක් තියෙන ප්‍රශ්නයක් නැතුව නිකන් අපි ආත්ම වංචාවක් තමයි හිම කරොත් කරන්නේ. ඒ නිසා තමයි අපි අර නිතරම හිතන කාරණාව පැහැදිලි කරලා පෙන්නන්නේ. එතකොට එහෙම හිතනකොට කොහොමත් ලෝකේ කටයුත්තක් එක්ක කතා කරන කාරණාව දැන් කරන්නවා කියන කාරණාවේදී අපට එතන තියෙන ප්‍රශ්නයක් එනවා. කියන්නේ හරියට හිතීම කියන කාරණාව නිතර සිදු වෙනකොට මොකද ඊතර වෙන වැඩ පිළිලක් එක්කනේ තියෙන්නේ. අන්න ඒ නිසානේ අර සාමාන්‍යයෙන් ඒ කාලේ මුත්‍යක් හොයන අය සම්පූර්ණ සියල්ලංගෙම අයින් වෙන එතකොට. ඒ නිසා අපි හුරු වෙන්නට ඕනේ කාලෙන් කාලෙට හරි ඒ කියන්නේ නිතර නැති වුණා දැන් අපි ගත්තොත් ගිහි ඇත්තෝ පවා හතර පොයට සිල් අරගෙන වාසය කරන්නේ පහසු විහරණයත් එක්කනේ. එතකොට එහෙනම් අර බාහිර වැඩ කටයුතු සම්පූර්ණයෙන් යෙදෙන්නේ නැති වෙන විදිහට අපි කටයුත්තක් කරන්න හුරු වෙන්නට ඕනේ. එහෙම හුරු වෙන දැන් එක දිගටම කරන්න බැරි වෙයි. මේ යුගයේ හැටියට ගත්තාම මේ යුගයේ ගොඩාක් ප්‍රඥාව හීනයි. ඊළඟට ඒ අදාළ පරිසරයේ සකස් වෙන කාරණා අඩුයි. ඒ නිසා සම්පූර්ණයෙන්ම කරගන්න බැරි වෙයි. ඒ වුණාට කාලෙන් කාලට හරි දැන් ගිහි කට්ටියන්ට මාසෙට 4 පොයටම පුළුවන්. දවස් 4 මුළු දවසම. ඒක දවස් 4ක් සම්පූර්ණයෙන්ම. අන්න ඒ වගේ අපටත් පුළුවන්කම තියෙනවා නම් සියලුම වැඩ කටයුතු වලින් වෙන් වෙලා සම්පූර්ණයෙන් වෙන් වෙලා මේකටම කැප කරන්න දවස් කීපයක් අන්න ටික ටික එතකොට වර්ධනය කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඒකත් එක්ක. එහෙම නැතුනොත් එහෙම අපට ඒ විදිහට කියන්නේ අර අපි යමක් හරි හිතන්න පටන් ගත්තා නම් ඒ කාරණාව ඒ විදිහට යන්න ඉඩ දෙන්න අමාරුයි. අපට අර අපේ මනසට එන එකත් එක්කනේ ජීවිතේ කරන්නේ කටයුතු කරන්නේ. ඒක කටයුතු කරනකොට දෙපැත්තක් විරුද්ධ දෙකක්. විරුද්ධ දෙක කරන්න බැරි වෙනවා. අර විදිහට කාලයෙන් කාලයට අපි ඒ විදිහට ඒ පැත්ත කරන්න හුරු වෙනකොට බැලන්ස් වෙනවා. ඉතින් ඒ නිසා අපි අන්නේ විදිහට කටයුතු කරන්නට ඕනේ. ධර්මයේ හිතන්න, නිවැරදිව හිතන්න පටන් ගන්න ටික ටික හරි යමු වුණාට පස්සේ අනිවාර්යෙන් හරියට හිතන්න පටන් ගත්තාම සිදුවෙන කාරණාව කියන්නේ යම් මට්ටමකට හරි හිතීම දියුණු වෙනවා නම් ලැබ ගන්න ඉඩක් එන්නේ නැති බවක් නේ ඉස්මතු වෙන්නේ. තමන්ගේ කටයුතු එක්ක තමන් කියන කාරණාව එක කරගන්න ඉඩක් නැති වෙන එකක් නෙවෙන්නේ. ඒකනේ බුදුරණන් වහන්සේ අර සබ්බාස සූත්‍රයෙන් පෙන්වන්නේ පටිසේවණේ
ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවානේ. කියන්නේ භාවිතා මේ පරිහරණය කිරීමෙන් ඒක පරිහරණයෙන්මයි ප්‍රහාණය වෙන්නේ ආශ්‍රව. ඒතකොට මේ පරිහරණයෙන් ප්‍රහාණය වෙන ඒවා තමයි පිණ්ඩපාත, සිවුරු, සේනාසන, ගිලන්පස. ඔය හතරනේ. එතකොට එතනදී එහෙනම් ඔය විදිහේ කියන්නේ යම් කිසි විදිහකට සත්‍ය වෙන චින්තනයක් තියෙන තැනදී, ගැඹුරු චින්තනයක් තියෙන තැනදී එයාගේ ජීවත් වීම කියන කාරණාවේ කටයුත්ත තියෙන්නේ වළඳාන ටික හොයන එක, ඊළඟට කුටි සෙනසුනක්, බෙහෙත් හේත්, පිණ්ඩපාත යන සිවුරු ඔය ටිකනේ. ඒතර ඒ ටික ගැන එයාගේ ඥානයක් එක්ක ඒ පරිහරණයේ තියෙනවා මොකද්ද? පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවා. නේවදවායන හිරිගෝපින පටිච්චාද නැත්තා. ඊළඟට පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවා. නේවදවායන මදා. එහෙනම් මේ විදිහට තමයි එයාගේ කෘත්‍ය. ඒ කියන්නේ අන්න ඒ පරිහරණීය වෙමින් තමයි අර කියන්නේ අල්ප දෙයක් සිදු වෙන්නේ සම්පූර්ණයෙන්. අනිත් ඔක්කොම ක්‍රියාකාරීත්වයෙන් සිදු වෙන්නේ නැහැ එතකොට. අප්පකිච්චෝ අන්න වැඩ කටයුතු අඩු බව මේ ගොඩාක් જાති පැහැදිලි කරලා තියෙනවානේ. අර ටික විතරයි සිදු වෙන්නේ. ඉතින් ඒක අපි කාලෙන් කාලෙට හරි හුරු කරන්නට ඕනේ. එහෙම කාලෙන් කාලට හරි හුරු කරනකොට අර ටික දියුණු වීමකට යනවා. සහ අපට මේ ලෝකයේ ඉන්න ඕනේ, ලෝකයේ ඉන්න එපා කියන මෙන්න මේ කාරණා වලට ඉඩක් නැති වෙලා යනවා. දැන් අපිට ලෝකයේ ඉන්න එක වෙනම තියෙනවා, ලෝකයේ ඉන්න එපා කියලා තව එකක් තියෙනවා, ලෝකයෙන් වදයක් කියලා තව එකක් තියෙනවා කියලා ওই දෙපැත්ත යනවනේ. ওই දෙපැත්ත යන කාරණාව අයින් වෙනවා සත්‍යවාදී බවත් එක්ක. ඉතින් ඒ නිසා අපි මේ විදිහට කටයුතු කරන්නට ඕනේ. මේ තනිකරම හුදකලා වෙන එක කාලෙන් කාලට හුරු කිරීමක් අවශ්‍ය වෙනවා. තෙරුවන් සරණයි. එහෙමයි සයන්නාස තෙරුවන් සරණයි. ඒ පැහැදිලි කිරීම ගැන ස්වාමීන් වහන්සේ මට පුංචි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි දවසේ පොඩි වෙලාවක් වෙන් කරගෙන එහෙම අර විචක්ෂණය කරනගත් හොඳයිද ස්වාමීන් වහන්සේ? අර මේ මාසෙකට අර ගොඩක් දවස් කියන්නේ දිගට දවසක් කරන්න බැරි නිසා එහෙම වුණත් කමක් නැද්ද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. ඔව් ඒ කියන්නේ ඒකටම වෙලාවක් වෙන් කරගෙන එහෙම කරන්න පුළුවන් නම් ඒකත් හොඳයි. තනිකරම එකට වෙලාවක් වෙන් කරගෙන ඉතින් අපරා ටික කොහොමත් වැඩ කටයුතු අඩු වෙන තැනදී අපිට කාලය වැඩි කරන්න පුළුවන් නේ. ඉතින් ඒ විදිහට කටයුතු කරන්න උත්සාහ කරන්නට ඕනේ. හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි සියලු දෙනාටම ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් ස්වාමීන් වහන්සේලාගේ දෙපා වන්දනා කරනවා. ස්වාමීන් වහන්සේ මගේ ගැටලුව ආවේ මම මේ තටක්ක සූත්‍රය බලනකොට මේක කොහොමද ප්‍රායෝගිකත්වයට යොදන්නේ කියලා බලනකොට ස්වාමීන් වහන්සේ දැන් එතන අර කරුණු 36ක් දක්වලා තියෙනවනේ. එතකොට අර සක්කාය සමුදයගාමී පටිපදාව කියලා අර ඒතම්මම ඒසෝහමස්මි මේ විදියට දක්වලා තියෙනවා. ඊට පස්සේ සක්කාය නිරෝධගාමී පටිපදා කියලා නීතම්මම නේසෝහමස්මි නමේසෝ අත්තාති සමනුපස්සති කියලා ඉතින් එකක්වත් දැන් මට ගෝචර වෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මම බැලුවා ස්වාමීන් වහන්සේ කොතනින්ද මට ප්‍රායෝගිකව හමු වෙන තැනකින් මානසිකාරය කරගෙන යන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒකෙම පරියාය දීලා තියෙනවනේ අර වේදනා තුනට අලලලා සුඛාය වේදනාය, දුක්ඛාය වේදනාය, අදුක්ඛම සුඛාය වේදනාය කියලා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් එතන සුඛාය වේදනාවට එක පරියායක් දීලා තියෙනවා අර නාභිනන්දති නාභිවදති ආකාරයෙන්. ඊට පස්සේ දුක්ඛාය වේදනාවටත් නොසච්චති නොකිලමති ආකාරයෙන් දීලා තියෙනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අදුක්ඛම සුඛ වේදනාවට දීලා තියෙන්නේ සමුද්දයන්ච අත්තගමංච ආසාදංච ආදීනවංච ඒ ආකාරයෙන්. එතකොට මට දැනෙන වේදනාවක් මේක නියම බුදුහාමුදුරුවෝ අදහස් කරපු වේදනාව නෙමෙයි වෙන්න පුළුවන්. හැබැයි ඒක මානසිකාරය තුලින්නේ ස්වාමීන් වහන්සේ එතෙන්ට යන්න පුළුවන්. හැබැයි දැන් මට ගෝචර වෙන තැන විශේෂයෙන් මට ගැටලුව ආවේ ස්වාමීන් වහන්සේ අදුක්කම සුඛ වේදනාව කිව්වාම අදුක්කම සුඛ වේදනාවක ආස්වාදයක් කියන එකක් අපිට පනවන්නත් බෑ. අනිත් එක අදුක්කම සුඛ වේදනාවක් කියන එක සමුදය අත්ංගමංච ඒකක්වත් අපිට දැන් ඉන්න මට්ටමින් දැනෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ.
එතකොට නිකන් මට මේක මේ කොහොමද පටන් ගන්නෙ කියන ගැටලුවක් ආව ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් ඒක තව ටිකක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම හිතන්නේ මේ ළඟදී ආයක තම දාලා නැහැ සාකච්ඡාව 301. ඒ ධර්ම සාකච්ඡාවේදී අපි ඉදිරිපත් කළ ලස්සන කාරණාවක් මේ අතීත අනාගත වර්තමාන කියන කාරණාව පනවන තැනදී ඉතින් අතීතය කියන කාරණාවත් අනාගතය කියන කාරණාවත් මෙන්න මේ කාරණා දෙකම අපට වර්තමානයක් කියන කාරණාවක් ලැබීමක් කියන කාරණාවක් නැතුව තැවරීමක්. ඒ කියන්නේ අපට දැන් අපි හොඳට හිතලා බැලුවොත් එහෙම අපි මොන දෙයක් හිතන්න ගත්තත් අපි අතීතයක් ගැන හිතන්නේ. මොහොතක් ක්ෂණයක් අතීතෙට ගිහිල්ලා අනාගතයක් ගැන හිතන්නේ. මේ දැන්ගෙන ගෝචරත්වයක් වෙනවා කියන එකක් එන්නේ නැහෙනේ. දැන්ගෙන ගෝචරත්වයක් වෙනවා කියන එකක් වෙන්නේ නැහැ. හැම වෙලෙම තියෙන්නේ අතීත පොඩි හරි කියන්නේ දැන් අපි හිතමු දැන් ඔන්න සුනිල් මහත්තයා කතා කරා. දැන් ඔන්න ස්වාමීන් වහන්සේ කතා කරා. ඊළඟට දැන් ස්වාමීන් වහන්සේ කතා කරමින් යනවා. දැන් හැම වෙලෙම ගියේ එක තමයි හම් වෙන්නේ. ඊළඟට අනාගතයක් පිළිබඳව ආයේ යනවා. දැන් ඒ තියෙන්නේම වර්තමානයේ කියලා අපිට දැන් කියලා ඒතරහි කියලා මේ කාරණාව තැවරිච්ච නිසා. තැවරුණා කියලා කියන්නේ අපි මොනම හෝ කාරණාවක් එක්ක වර්තමානයේ කියන එකක් අපට ලැබෙනවා කියන්නේම ආය අතීතයක්. හැබැයි මේක සිදුවන්නේ දැන් හොඳට හිතලා බැලුවොත් එහෙම දැන්නේ සිදුවන්නේ. දැන් සිදුවන්නේ. ඒ කියන්නේ දැන් සිදුවෙන කාරණාව. අතීතය ගැන හිතන එක දැන් සිදුවෙන එක. ශරණයකට අතීතය ගැන හිතන්නේ. ඒ කියන්නේ දැන් ස්වාමීන් වහන්සේ කතා කරනවා කියන ඒක දැන් හිතන්නේ. හැබැයි දැන් හිතන එක ගෝචරත්වය අතීතය. ගෝචරත්වය අනාගතය. ඒ කියන්නේ කොහෙන් ගියත් මේ අන්ත දෙකට ගිහිල්ලා. අන්ත දෙක. හැබැයි දැන් කියන කාරණාව හැම වෙලෙම තැවරීමක් වෙලා. දැන් කියන කාරණාව යථාර්ථය හොයන්න ගියොත් දැන් හම්බ වෙන්නේ නැහැ. අන්න ඒ කාරණාව තමයි පච්චුප්පන්න බව. දැන් වර්තමානයේ කියන කාරණාව හොයන්න ගියොත් දැන් හම්බෙන්නේ නැහැ කවදාවත්. හම්බවීමක් නෙමෙයි සිදු වෙන්නේ. හම්බවීම සිදු වෙනවා නම් ආයේ අතීත අනාගතයකට ගිහිල්ලා. මැද තැවරිලා. ආයෙත් දැන් කියන එකට තැවරිලා. පච්චුප්පන්න කියන කාරණාව තැවරිලා. හම්බ වෙන්නේ නැහැ. හැබැයි පච්චුප්පන්න කියන කාරණාව දැක්කම අතීත අනාගත කියන කතාවක් එන්නේ නැහැ. ඒක තමයි මාර්ගය. මෙන්න මේ විදිහටම මම දැන් 301 සාකච්ඡා මම මේක ලස්සනට ගොඩාක් විග්‍රහ කරා. මේ විදිහටම තමයි සැප කියන එකත් දුක කියන එකත් සැපත් අන්තයක් දුකත් අන්තයක්. අදුක්කම සුඛ මැද. දැන් සැප කියන එකයි දුක කියන සැපේදී ඇලෙන ගතියත් දුකේදී ගැටෙන ගතියත් එකනේ තියෙන්නේ. අදුක්කම සුඛ කියන්නේ තැවරීම, මුලා වීම. අපි අදුක්කම සුඛයි කියන කාරණාව අපි කොහොමද මනින්නේ? අදුක්කම සුඛයි කියන කාරණාව මනින්නේ. සැප කියන හේකුත් දුක කියන හේකුත් ඇතිතනනේ. නෑ කියලා මනින්නේ. නෑනේ. අදුක්කම අසුඛ. මම හිතන්නේ අපි ඊයේ අවසානයේ කරපු ධම්මචක්ක දේශනාවේදී මම ගොඩක් පැහැදිලි කරා. අන්ත දෙකක් කියන කාරණාවකට යන්නේ නැතිව මැද කියලා කාරණාවක් කතා කරනවා නම් අන්ත දෙක කියලා කියන්නෙම අන්ත දෙපැත්තක් කියලා කියන්නෙම හැම වෙලෙම ඒ කියන්නේ මේ පැනවීමට ගිහිල්ලා. ඒතකොට මැද කියලා කියන කාරණාවේදී ඒ දෙපැත්ත කොහෙන් හරි කතාවක් එනවනම් අර දෙපැත්තේ කියන තැනට මධ්‍යස්ථව ගිහිල්ලා. ඒ කියන්නේ හරීමද ඉන්නවනම් දෙපැත්තට හරියටම මධ්‍යස්ථව ගිහිල්ලා භාගි. ඒ දෙපැත්ත කතාව තියෙනවා. හැබැයි මේ දෙපැත්තම කතාව නැත්නම් මේ අන්ත බව දැනගත්තාම ඒවට නොයනවා කියනකොට මැද කියන කාරණාව ලැබීමක් වෙන්නේ නැහැ. ඒ මොකක් එකද මනින්නේ? මනින්න ඉඩක් නැති වෙලා යනවා. එහෙනම් ඒක ඊතර වීමමයි. ඒ වගේ දැන් සැප කියන එකත් දුක කියන එකත්. දැන් මේ දෙක අන්ත දෙකක් කියන මජ්ජේ සූත්‍රයේදී පැහැදිලි වෙනවනේ. සැප කියන එකත් අන්තයක්, දුක කියන එකත් අන්තයක්.
ඒතර අදුක්කම අසුඛ කියනකොට උපේක්ෂාව කියනකොට අපි උපේක්ෂාව මනින්නේ සැපත් දුකත් නැහැ කියලා. සැපත් දුකත් නැහැ කියලා මනිනවා කියන්නේ සැප දුක පැත්තට ගිහිල්ලා. ගෝචර වීම, භුක්ති විඳීම කියන කාරණාව දැන් කියන්නේ සැපක ගෝචර භුක්ති විඳීමක කැලීමකට නොයා දුකකට ගැටීමකට නොයා හිටියට අදුක්කම අසුඛයේ උපේක්ෂාවය කියන එක නිර්වචනය වෙන්නේ සැප දුකත් එක්ක. සැප දුක නැහැ. දැන් අන්ත දෙකට ගිහිලා නැද්ද? දැන් අදුක්කම අසුඛය කියන්නේ මොකද එතකොට? උපේක්ෂාව කියන්නේ මොකද්ද? සැප දුක නැහැ. ඒ සැප දුක කියන කාරණාව ඒ පැති දෙක ඒ අන්ත දෙකට ගිය නිසා තමයි ඒ දෙකක නිර්වචනයක් එක්ක. ඒ දෙකක නිර්වචනයක් වෙන නිර්වචනයක් නැහැනේ. ඒ දෙකක නිර්වචනයක් එක්ක අන්න ජීවිතය ගත කරනවා. ඒව නැහැ. එහෙම නැත්නම් මනින්න දෙයක් නැහැ නේ. ඒව නැහැ. හැබැයි ඒව නැහැ කිව්වට ඉන්නවනේ ඒක. ඉන්නේ ඒව නැහැ කියලා. ඒ කියන්නේ එතනම කියන්නේ මුලාව කියන වචනේ නිර්වචනයන්නේ. තනිකර මුලාව. අර මම අතීත අනාගතය කියන කාරණාව පැහැදිලි කරා වගේ ඒකත් 300ක සාකච්ඡාව ඔබට අහනකොට ඒකෙදි ලස්සනට තව කරුණු පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. එතකොට දැන් එතන මේ පැහැදිලි වෙන්නෙම මුලාවක් කියන එක. යථාර්ථය කියන කාරණා කියන්නේ මුලාව දුරු වෙනවා කියන කාරණාව කතා කරන්න තියෙන්නේම ඇත්තත් එක්කනේ. සම්පූර්ණ සත්‍යයත් එක්ක. එහෙනම් සැප දුක නැති කාරණාව උපේක්ෂාව කියන කාරණාවේදී සැප දුක නැති වෙන්නේ නෙමෙයි. සැප දුක කියන්නේ නැහැ කියලා කියනකොට ඒ කතාවක් ඒ නිර්වචනයක් ඒ එක්ක මැනීමක් කතා වෙන්න පැහැදිලි වෙන්නේ ඇති වෙන්නට ඕනේ. එහෙමනම් ඒ කතාව කියන්නේ මොකද්ද? ලැබීමක් නෙමෙයි. ලැබීමක් නෙවෙයි කියලා කියන්නේ යථාර්ථය දැකීමක්. යථාර්ථය දැකීමක් කියන්නේ ඊතර වීම. එහෙනම් ඒ තමයි සමුදය අස්තංගමේ දැකන නුවණ. එහෙම වුණොත් තමයි අදුක්කම අසුඛය කියන කාරණාව යථාර්ථය දැකීමත් එක්ක ප්‍රතිපදාවෙන් ඊතර වීමක් සිද්ධ වෙන්නේ. නැත්තම් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක අපි ගොඩාක් හිතන්නට ඕනේ. ගොඩාක් ප්‍රති හිතන්නට ඕනේ. හොඳයි ඇත්තටම මේ හිතන්න යොමු වෙච්ච එක. ඉතින් ඒ විදිහේ ධර්ම කරුණු ගැඹුරින් එක හිතන්න යන එක ගොඩාක් අපි අර නිකම් බොරුවට මුලාවට තමන් රවට්ට ගන්න අරකයි මේකයි කිය දාගන්න එකට වඩා ඒක තනික වැඩක්ම නැහැ. ওই විදිහට යම් කිසි හරි ඒ කාරණාව ඒ ගැඹීර බවත් එක හිතන්න පෙළඹෙන එක ඒක තමයි අපි හිතීමට යම් කිසි හරි කියන්නේ යොමු වීමත් එක්ක ධර්මයේ අහනකොට මේ ධර්මයේ තුල ගැඹීර බවක් ඉස්මතු වෙන්න ඉඩක් තියෙන අන්න ඒකත් එක්ක. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඊයේ ධම්මචක්කය අපි පැහැදිලි කරපු දේශනාවේ ඊළඟට 300ක ධර්ම සාකච්ඡාවේ මේ ටිකේම අපි පැහැදිලි කරන්නට යෙදුන ඒ කරුණුයි මේ කාරණා එක්ක හොඳට හිතලා බලන්න අපට හැම වෙලෙම හිනම් හිතීමේ ගතියක් තියෙන තැනදී ධර්මයේ කියන කාරණාවේදී අනුගත වීමක් හිතීමක් විචක්ෂණයක් කියන මෙන්න මේ කාරණාවමයි ඉස්මතු වෙලා ඉන්නේ. ඊට පස්සේ දිලි ස්වාමීන් වහන්සේ මගේ අලුත් ධර්ම දේශනා ටිකයි සාකච්ඡාවේ යහලා බලන්න ස්වාමීන් වහන්සේ මෙතෙක් රැස් කරගත් සියලු කුසල් අපේ ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. තිරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. විචක්ෂණය කිරීමක් ගැන තමයි කියන්න තියෙන්නේ. මම විමසුවා මේ අපේ දසකතා ධම්සභා මණ්ඩපය කියන්නේ මොකක්ද කියලා. මොකද මට හැඟෙන්නේ හැමතිස්සෙම ඒක මේ යම්කිසි තැනක් වගේ. මේ කතා විවහාරයක් මගේ ඒ වගේ. දැන් මේ සාකච්ඡාවට සහභාගී වෙන වෙලාවට මම මේ ගෙදර අයට කියන්නේ ධම්සභා මණ්ඩපයට යනවා කියලා. ඉතින් ඒ වගේම සාකච්ඡාව සිදු වෙන වෙලාවටත් මට හැඟෙන්නේ අපි හැමෝම මේ ධර්මශාලාවක වගේ තැනක රැස් වෙලා ඉන්නවා වගේ. ඒ නිසා මම විමසුවා මෙතන ඇත්තටම තියෙන්නේ මොකක්ද කියලා. ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ කටහඬවල ටිකක් විතරයි. ඊළඟට තියෙන්නේ නම් ටිකක්. ඒක විමසනකොට පෙනුණා මේ කටහඬක් ඇහෙනකොටම ඒකට නමකුත් සම්බන්ධ වෙන බව. සමහර කටහඬවල් ඇහෙනකොටම නම නොබලත් මේ අහවලා කියලා කියන්න පුළුවන්. ඉතින් ප්‍රබලම කටහඬ මේ ස්වාමින් වහන්සේගේ කටහඬ හරි ප්‍රසන්නයි ඇහෙනකොටම හරි සතුටුකුත් දැනෙනවා.
ඒකම ස්වාමීන් වහන්සේගේ රූපය ඒ කියන්නේ හැඩරුව හිතේ ඇඳෙනවා. ඒ මොකද කියලා මම විමසුවා. ඉතින් මට හිතුණා ස්වාමීන් වහන්සේ මේ වහන්සේ මම මුණ ගැහිලා කතාබස් කරලා වන්දනා කරලා තියෙනවා. වීඩියෝ වල ස්වාමීන් වහන්සේගේ කටහඬ නිතර දැකලා තියෙනවා. ඒ නිසා තමයි එහෙම වෙන්නේ කියලා හිතුණා. ඒ වුණාට අර ඇහෙන අනික් කටහඬ වලටත් ඒ වගේම දෙයක් වෙනවා. ඒ අයගේ හැඩරුව හිතේ ඇඳෙනවා. බොහෝ කලක් දැනගෙන හිටිය අය වගේ හරි සමීප බවකුත් දැනෙනවා. නමුත් ඒ කිසි කෙනෙක් මම කවදාවත් දැකලත් නැහැ. ධම්සභා මණ්ඩපයෙන් පිට ඒ කිසි කෙනෙක් එක්ක කතාබස් කරලවත් නැහැ. ඉතින් මේක තව ටිකක් දුරට විමසනකොට පෙනුණා මේ ඇත්තටම මෙතන තියෙන්නේ කටහඬවල් ටිකකුයි අකුරු පේලි ටිකකුයි විතරයි නේද කියලා. ඒ කියන්නේ ඇසීම් ටිකකුයි පෙනීම් ටිකකුයි විතරයි. ඒ වගේ එකතුවකටද මේ මම මේ කෙනෙක් කියලා කියන්නේ කියලා මට නිකන් එහෙම හිතුණා. නමුත් මෙතෙක්කල් එහෙම නෙවෙයි මේ මගේ මේ අදහස තිබුණේ මම කෙනෙක් කියලා මෙතෙක්කල් කිව්වේ මේ මුණ ගැහුණු කෙනෙකුට. නැත්තම් පින්තූරයකින් හරි දැකපු කෙනෙකුට. ඒ කියන්නේ ඇසට පෙනුණු හැඩරුව පාදක කරගෙන වගේ මේ කෙනෙක් කියලා කිව්වේ. නමුත් ඒකට පරස්පර විරෝධී දෙයක් තමයි මෙතන සිදුවන්නේ. එතකොට හිතුණා අර හිතේ ඇඳෙන හැඩරුව හරි තියෙන නිසා තමයි මට මෙතනදී මේ කෙනෙක් කියන හැඟීම ඇතිවන්නේ කියලා. ඒ වුණාට ඒක හරි කියලා කියන්නත් බෑ. මොකද මේ වැඩි අහලා පුරුදු කටහඬක් නෙවෙයි නම් මගේ හිතේ හැඩරුවක් ඇඳෙන්නෙත් නෑ. ඒ වුණාට ඒ කතා කරන කෙනෙක් කියන හැඟීමමයි මට ප්‍රබලව තියෙන්නේ. ඉතින් තව ටිකක් විමසනකොට හිතුණා එහෙනම් මේ කෙනාලා පුද්ගලයෝ කියලා කියන්නේ මගේම මේ පෙනීම ඇසීම් ටිකකටම නේද කියලා. ඒ නිසා ඒක මමම කරන දෙයක් වගේ. ඉතින් ඒක නිසා කොහොමද ඒක සිදුවන්නේ කියලා බැලුවා. ඉතින් එතකොට මේක නමක් මේක කටහඬක් කියලා මේ නම් කිරීමටද කියලා මේ කෙනෙක් කියන්නේ මේ මම කරන්නේ යන්නේ ඒ වගේ දෙයක්ද කියලා මට ප්‍රශ්නයක් මතුණා. නමුත් ඒක හරි කියලා කියන්නත් බෑ වගේ. මොකද නම් කිරීමක් තිබුණු පමණින් මේ දේ සිදු වෙනවා කියලා කියන්න බෑනේ. ඉතින් නම් කළ බව දැනගන්නත් ඕන වගේනේ. එතකොට ක්‍රියා දෙකක් වගේ. ඉතින් එහෙනම් ඉස්සෙල්ලා නම් කිරීම පස්සේ දැන ගැනීමද? නැත්තම් ඒ දෙකම සිදුවන්නේ එකවරද? ඒ දෙකම කරන්නේ මමද? ඔය වගේ ප්‍රශ්න රාශියක් මතුණා. උත්තර ලැබුණේ නැහැ ස්වාමීන් වහන්සේ. මේ ගැන ස්වාමීන් වහන්සේට කිව්වොත් හොඳයි කියලා හිතුණා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නෑ ඒ හිතන එක හොඳයි. ඒ කියන්නේ ඒ හිතපු කාරණා අතරදී යම් විදිහකට අර සත්‍යවාදී කියන්නේ අපි හිත තුළින් අමුතු සංකල්පයක් දාගන්න නැතුව යෙදෙන කාරණා එක්කනේ හිතන්නේ. ඔය කරුණු එක තමයි ඇත්තටම හිතීමකට ඉඩක් තියෙන්නේ. ඒ වගේම උත්තරයක් කියලා අපි උත්තරයක් ලබා ගන්න ඕනේ කියන හැඟීමක් කිසි දෙයක් නැතුවනේ හිතන්නේ. අන්න ඒ විදිහට හිතනකොට ටික අපේ ජීවිතේ හිතන ගතිය දියුණු වෙනවා. ඊළඟට තමයි දැන් කොහෙන් ගියත් දැන් අම්මට කල්පනා කරපු විදිහට හොඳට තේරෙනවානේ මම කියන එකට දැන් අපිම මේක නම් කරන කාරණාවකට යමු වෙනවා කියලා හරි මොනවා හරි කාරණාවකට අපිට කොහෙන් හරි ගිහිල්ලා අපි ලෝකයේ ඉද්දි අපට කොහෙන් හරි මේ ආත්මන් කියන කෙනාව හම්බ වෙනවා. ඒ කෙනාව ඉතුරු වෙනවා. එතකොට දැන් ඒක තමයි මේ ලෝකයක් ඇතිතන සත්‍යයක් කියවීමේදී අවසානයේදී මේ ආත්මන් කියන කාරණාවට තමා කියන කාරණාව එක්ක ලොකු ඉඩක් හම්බ වෙනවා. එතකොට මේක තමයි මේ ලෝකයේ ඉන්න තැන විමුක්තියක් හොයද්දී තියෙන ලෝකයේ ඉන්න තැන විමුක්තියක් හොයද්දී ඒ විමුක්තිය හොයන අය අතර තියෙන කාරණාව. එතකොට හැබැයි විචක්ෂණය දිනු වෙනවනේ. දැන් විචක්ෂණය දිනු වෙන්නේ නැත්නම් කවදාවත් මේ ධර්මයක් අහුවා කියලා ඒ කාරණාවට යමු වෙන්න බෑනේ. නමුත් ওই විදිහට කරනකොට විචක්ෂණය දිනු වෙනවා. අර අපට අවංකවම යමු වෙන කාරණාව එක තමයි යන්නේ. අවංකවම යමු වෙන කාරණාව එක නොගියොත් එහෙම අපි අර නිකන් ඔහේ සංකල්ප ටිකක් දාගන්නවා. මෙතන මෙහිමයි මේ හේතුඵල ධර්ම දැන් හරි මේ ප්‍රත්‍යයෙන් මේක හටගන්නේ කියලා අපි නිකන් ඔහේ සංකල්ප ටිකක් දාගන්නවා. දැන් මේ සංකල්ප ටික එහෙම දාගන්නේ නැතුව අපට හම්බ වෙන විදිහකට අපි හිතාගෙන යනකොට
අපි අහපව දන්නවා කොහොම හරි මේක කොහොමත් වැරදි. නමුත් හම්බ වෙන්නේ ඒක තමයි. අර යම් කිසි හරි ශ්‍රද්ධාවක් මේ අර ශ්‍රද්ධා මාත්‍රේ ප්‍රේම මාත්‍රේ කියලා අර පෙන්වලා දීලා තියෙන්නේ අලගද්දුම සූත්‍රේ. එතකොට ඒ කාරණාව එක්ක හරි ඒක මුල් කරගෙන හරි ශ්‍රද්ධාව කියන කාරණාව හේතුවෙන් Tamanට ආත්ම ලැබුණට මෙතන මොකක් හරි වුණාට ප්‍රශ්නයක් තියෙනවනේ මේක නෙමෙයිනේ දහම කියන කාරණාවට යොමු වෙන හැබැයි හිතීම දියුණු වෙලා. ඒතකොට ඔය හිතීම එන්න හොඳට දියුණු වෙනකොට තමයි අර අනුගත වීම කියන කාරණාව සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් අපි ඒක හිතන්න ඕනේ. දැන් අද ගොඩක් වෙලාවට සමහර අය කියන්න පුරු වෙලා තියෙනවනේ. අද ගොඩක් එක සමාජෙත් මතයක් තියෙනවා මේ පුංචි බබාට උපදින පුංචි බබාට රහතන් වහන්සේගේ ස්වභාවය වගේ කියලා. දැන් අර බුදුරජාණන් වහන්සේ පවා මේ මහා මාළුන්ගේ සූත්‍රෙදි පැහැදිලි කරන්නේ අන්‍යාය චෝදනා කරයි කියලා. ඒ කියන්නේ පොඩි වබේකට කොහෙන්ද සංයෝජන කියලා. අද බුදු සමාජයේ තුලම රහතන් වහන්සේගේ ස්වභාවය වගේ තමයි එදා උපදින ළමයා. ඒ කියන්නේ බාහිර කෙලස් නැහැ කියන කාරණාව බාහිර කියන නිර්වචනය දාගන්නේ අර පිට වස්තුත්වයත් එක්ක. එතකොට බාහිර කෙලස් නැති නිසා පිරිසුදුයි. ඒක ආත්මන් ඉන්නවනේ. බලන්නකො එතකොට බුදුරණවහන්සේගේ ධර්මය කියන කාරණාව අර ලෝකයේ තියෙන කාරණාවකට සමාන කරන්න හැටි. ඉතින් එහෙනම් මේ පොඩි ළමයා හැම පොඩි ළමයෙක්ම උපදිනකොටම ඒ කියන්නේ බඩේද්දි මරලා දැම්මම කොච්චර හොඳයිද? උපදිනකොට නේ බඩේද්දි මරලා දානවා. ඇයි රහත් වෙලා නිවන් දකිනවා. එතකොට මේ කරුණු යන්නේ ඇයි? මේ කරුණු යන්නේ මේ පිට බාහිර කියන කාරණාව හැම වෙලෙම වස්තුත්වයක් එක දාගෙන. අර සක්කාය දිට්ඨිය කියන ධර්මය බුදුරණවහන්සේ පෙන්වන සක්කාය දිට්ඨිය ප්‍රහාණය ඒවා උඩාක් නිකන් පුහු වචන ටිකකට විතරක් අද ඒ අය හිතලා තියෙනවා. දැන් හොඳටම තේරෙනවා එහෙනම් සත්‍යවාදීව හිතනකොට ප්‍රශ්නේ තියෙන්නේ එතන කියලා. ප්‍රශ්නේ එතන. මෙන්න මේ ගැනීම ප්‍රශ්නේ. ඒකෝට ඒ ගැනීම ප්‍රශ්නේ තියෙනවා නම් පුංචි ළමයෙක් ඉපදුනත්, එදා ඉපදුන බඩේ ඉද්දිත් ඒ ළමයාටත් තියෙන්නේ ඒකමනේ. තියෙන්නේ ඒකමනේ කියන්නේ එයාගේ දැක්ම තමා කියන කාරණාව එක්කමනේ කොටු වෙච්ච එකමනේ. එතකොට එතන ආගන්තුක උපක්ඛිලේශ නැහැ කියන තරමට හීන මනසක් යොමු වෙන්න තරම් එතන සහතන් වහන්සේගේ හිතේ ස්වභාවයයි කියලා කියන්න තරම් බුදුරණවහන්සේගේ ශාසනයට තනිකර පයින් පහරක් ගහන්න තරම් හිත් පෙළඹෙන්නේ ඇත්තටම මේ අන්නේ විමුක්තිකාමීන්ගේ ධර්මයක් ප්‍රතිපදාවක් එක්ක බුදුරණවහන්සේගේ ධර්මයක් ලේබල් කරන්න යන නිසා. ඉතින් ඔය විදිහට අර සත්‍යවාදීව හිතනකොට දැන් ආත්මයක තමයි සම්පූර්ණ ස්වභාවය තියෙන්නේ. ආත්මයක කියන්නේ මේකක් එක තමයි සියල්ලම සිදු වෙන්නේ. නමුත් මේක වැරදි කියලා ශ්‍රද්ධාවත් එක්ක එනවා. දැන් නැවත එතකොට හිතන්න පෙළඹෙනවා. ඉතින් ඒක නිසා ඒ විදිහට හිතන්න අර ධර්මයේ හමින් මේ හිතනකොට ඇත්තට මේ හිතීමට ලොකු රුකුලක් ලැබෙනවා. ධර්මයේ හමින් හිතනකොට. ඉතින් ඒ නිසා ඒ විදිහට කටයුතු කරන්න. හොඳයි තේරුවන් සර්. ස්වාමීන් වහන්සේ පුංචි පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි. දැන් අර ඒ ආත්මන් කියන හැඟීම මේ ඇති වෙනවනේ ස්වාමීන් වහන්සේ ඔය හැම විචක්ෂණයක වගේම එතෙන්ට යවෙනවා. එතකොට දැන් කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ දැන් එහෙනම් මොකක්ද මේ දේශනාවේ නැත්තම් බුදුරජාණන් වහන්සේ මොකක්ද මේක ගැන කියලා තියෙන්නේ කියලා ඒ අදහසින් ගිහිල්ලා මේ සූත්‍ර අහන එකද ස්වාමීන් වහන්සේ මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔව් ඒ අදහසින් ගිහිල්ලා සූත්‍ර අහන්න ඕනේ. නැවත ඒ කියන්නේ දැන් අපි හිතන කාරණාවයි ඊළඟට දැන් මේ කාලේනකොට අපි අර ලස්සනට ඒ අදාළ කරුණු ඉස්මතු කරන්න සමහර සූත්‍ර පරියයන් ඉදිරිපත් කරනවානේ. එතකොට අන්නේ සූත්‍ර පරියයන් ඉගෙන ගන්නට ඕනේ. දැන් අපි හිතමු අපිට දැන් මේ ආත්මන් කියන කාරණා ලැබීමත් එක්ක අපිට ඒක ප්‍රශ්නයක් බාට දැනෙනවා කියලා. එතකොට දැන් දේශනාව තුළ කතා කරන හැම පරියයකම තියෙන්නේ බුද්ධ දේශනාවට ආවෙනික දේ තුළ තියෙන්නේ ඒ කාරණාව. ඒතරේම ඉස්මතු කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ ගැඹුරු දේශනාවක් අහන්න යමු වෙන්නට ඕනේ. මම අර නිතරම කිව්වා මම දැන් දිගටම සාකච්ඡා තුළදී
යම් කිසි හෝ විදිහකට අපට හිතන්න පෙළඹුණාට පස්සේ හොඳට හිතීම ඉස්මතු වෙනකොට දේශනාවක් අහන්න කියලා. මොකද එතකොට තමයි අර හිතීමේ ගතියට දේශනාව ලොකු තේරුම් ගැනීමට උපකාරයක් වෙනවා. දේශනාවට යොමු වෙන ලොකු රුකුලක් වෙනවා. ඒ නිසා අපි හැම වෙලෙම හුරු කරගන්න අනිවාර්යෙන් විචක්ෂණයක් කරලා ඉවර වුණාට පස්සේ දේශනාවක් අහන්න. ඒක තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. ත්වන් සරණයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ ත්වන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. අපේ ගෙදර කෙනෙක් පසුගිය දවසක ලෙඩ වුණා. මේ කාරණේ මුල් කරගෙන මම කවුද අනුන් කවුද කියන කාරණා තේරුම් ගන්න මා උත්සාහවත් වුණා. මම කියන්නේ එක් අයෙක් නැත්තම් තනි පුද්ගලයෙක්. අනුන් කියන්නේ මට පිටස්තරව සිටින අනෙක් සියලුම දෙනා කියන අදහස ඇතිව මම මගේ විචක්ෂණය ආරම්භ කළා. අනුන් කියලා මා සලකන කාණ්ඩයට පුද්ගල වර්ග කිහිපයක්ම අයත් බව මට තේරුණා. මගේ ඇසුරට නිතර ලක් වෙන දන්න කියන අය මින් එක කාණ්ඩයක්. ඉන් පිටස්තරව සිටින අය තවත් කාණ්ඩයක්. මා දන්න කියන අයත් නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා මට හැඟුණා. පවුලේ සමාජිකයන් එක් කොටසක්, පවුලෙන් පිටස්තරව සිටින ඥාති හිත මිත්‍රාදීන් අනෙක් කොටස. මගේ අවධානයට ලක්ව තිබෙන ලෙඩා පවුලේ කෙනෙක් නිසා මට ඉතා සමීප කෙනෙකු ලෙස මා හඳුනාගත්තා. මා නිසා අනුන් ඇති වෙනවද නැත්නම් අනුන් නිසා මා ඇති වෙනවද කියන කාරණාව තමයි මං ඊළඟට සොයා බැලුවේ. ඇසට රූප පේන විට, කනට ශබ්ද ඇහෙන විට, නාසයට දිවට කයට යමක් ගැටෙන විට මම ඇති වෙන බව මේට පෙර මා සිදු කර තිබෙන විචක්ෂණ ඔස්සේ මම තේරුම්ගෙන සිටියා. ඒ අනුව වෙනත් කෙනෙකු දකින විට, ඒ අය කතා කරන හඬ ඇසෙන විට, ඔවුන් මගේ කයේ ගැටෙන විට මම හට ගන්නවා කියන හැඟීම මට ඇති වෙලා තිබුණා. මා ඊළඟට කළේ ලෙඩා උදාහරණයට අරගෙන අනුන් නිසා මම ඇති වෙන හැටි සොයා බැලීම. මගේ අවධානයට ලක් වෙලා තියෙන අය ලෙඩෙක් ලෙස එකපාරට මම දැක්කේ නෑ. කාලයක් තුල සුළු සුළු රෝග ලක්ෂණ පෙන්වලා එක් දිනක තමයි රෝගේ උස්සන්න උනේ. ඒ නිසා ක්‍රමක්‍රමයෙන් තමයි මම ලෙඩා හඳුනාගත්තේ. රෝග ලක්ෂණ දකින අවස්ථාවවලදී වගේම රෝගේ උත්සන්න වූ අවස්ථාවවලදීත් මං කලබල වූ හැටි මට සිහිපත් වුණා. මේ කලබලයට හේතුව අනුන් නිසා ඇති වූ මම බව මට තේරුම් ගියා. නොදන්න කෙනෙකුගේ එහෙම නැත්නම් දුරස්ත කෙනෙකුගේ අසනීපයක් ගැන අසන්න ලැබුණු අවස්ථාවවලදී මා මේ තරම්ම කලබල වුණාද කියලා මං හිතා බැලුවා. එවැනි අවස්ථාවවලදීත් මගේ සිතේ අසතුටක් දුකක් ඇති වුණු බව මට සිහිපත් වුණා. අනේ පව් කියලා කියවුණු වාර තිබුණු බවත් මට මතක් වුණා. ඒත් gedara රෝගියා සම්බන්ධව මා කලබල වූ හැටි මේට හාත්පසින්ම වෙනස් බව තේරුම් ගැනීම මට අමාරුුනේ නැහැ. මම කියන හැඟීම මා තුළ ගැඹුරින් ඇති වෙලා තිබීම මේට හේතුව වෙන්න ඇති කියලා මට සිතුණා. වෙන කෙනෙකුට සාපේක්ෂව මම කියන කාරණාව ඇති වෙන බවත් අනුන් ලෙස සලකන මේ තැනැත්තා මගේ සමීපතමයෙක් වන විට මෙසේ ඇති වෙන මම වඩා ප්‍රබල වන බවත් මා වටහා ගත්තා. මම පහළ වන අවස්ථාවලදී මා තුළ ඇති වූ සිතුම් පැතුම් ගැන මා ඊළඟට සොයා බැලුවා. මුලින්ම මට ඇති වුණේ රෝගියා පිළිබඳ බියක්. මොහුට ඇති වෙලා තියෙන්නේ සුව කළ හැකි ලෙඩක්ද? සුව කළ නොහැකි ලෙඩක්ද? ලෙඩේ සුව කරගන්න බැරි වුණොත් ඇති වෙන තත්ත්වය කුමක්ද වගේ සිතුවිලි මට ඇති වුණා. gedara ලෙඩෙක් ඇති වෙන විට අතපසු වෙන gedara වැඩත් මගේ මතකයට ආවා. අසනීප වූ කෙනා අතින් සිදු වූ වැඩ කොටස මේ යටතේ ප්‍රධාන බව මට තේරුණා. දක්ෂ වෛද්‍යවරුන් හඳුනා ගැනීම,
ඔවුන්ගේ සායනවලට සම්බන්ධ වීමට ඥාතීන්ට හා රාජකාරී ස්ථානවලට දැන්වීමට බෝධි පූජා වගේ උපකාරක සේවා පැවැත්වීමට වගේම රෝගියාට උවටන් කිරීමට සිදුවීම නිසාත් එදිනදා වැඩ අතපසු වන බව මට තේරුණා. ගෙදර වියදම ඉහළ යන බව, උදා වෙලා තිබෙන තත්ත්වයට මුහුණ දීම සඳහා පවුලේ කටයුතු වෙනස් කරගත යුතු බව මගේ මතකයට ආ තවත් කාරණා කීපයක්. මේ සිතුවිලි ඔස්සේ මා කයින් හා වචනයෙන් ක්‍රියාත්මක වෙමින් ගෙදර වැඩ නැවත බෙදා ගැනීම, මගේ පුරුදු වෙනස් කර ගැනීම වැනි කාරණාවල නිරත වූ හැටිත් මා මතක් කරගත්තා. මම පහළ වන අවස්ථාවලදී මා සිදු කළ සියලුම කාර්ය මම තහවුරු කරගන්න සිදු කර තිබෙන බව වටහා ගැනීම මට අපහසුුනේ නෑ. ලෙඩා නිසා මා තුළ ඇති වූ විවිධ අසහනකාරී තත්ත්වවලින් මිදෙන්න මා මෙසේ කටයුතු කර තිබෙන බව මා වටහා ගත්තා. වෙනත් වචනෙන් කියනවා නම් බුදුන් දේශනා කර තිබෙන ස්වාක්ඛාත ධර්මයට එකඟව මා කටයුතු කර නැති බව මට පසක් වුණා. ඔබ වහන්සේ අපට පෙන්වා දී තිබෙන විදියටත් මම කියන්නේ කවුද කියලා මං සොයා බැලුවා. මම කියන්නේ මගේ ශරීර කොටස්ද? ඇඳුම් පැළඳුම්ද? එහෙමත් නැත්නම් වෙනත් දෙයක්ද කියලා මා කල්පනා කළා. මම යනු මේ කිසිවක් නොවන බව මට වැටහුණා. එසේනම් නැති මමෙක් පෝෂණය කරන්න, එහෙම නැත්නම් තහවුරු කරන්න මා දරා තිබෙන සියලු උත්සාහ වටිනාකමක් නැති ඒවායි කියන හැඟීම මට ඇති වුණා. ලෙඩාට යහපතක් කරනවායි සිතමින් මා උත්සාහ කළා තියෙන්නේ මා ගොඩනගාගත්ත මම තර කර ගැනීම බව මට වැටහුණා. මෙසේ මා තුළ කැකෑරෙන මමත්වය මට දුක අසහනය ඇති කරන බව තේරුම් ගැනීමත් මට අපහසුුනේ නෑ. කය ලෙඩ වුණත් සිත ලෙඩ කරගන්න එපා කියලා බුදුහාමුදුරුවෝ නකුල පිතාට කිව් වදන් මට මතක් වුණා. ගෙදර කෙනෙකුගේ කය ලෙඩවීම නිසා මා මගේ සිත ලෙඩ කරගෙන තිබෙන බවත් මෙය නොකළ යුත්තක් බවත් මට වැටහුණා. අනුන් නිසා මගේ සිත ලෙඩ කර නොගැනීමට මා කටයුතු කළ යුත්තේ කොහොමද කියලා මා සිතා බැලුවා. මම හටගන්න තුරු මෙය කළ නොහැකි බව මට තේරුම් නිසා මේ සඳහා ඇති එකම විසඳුම තව තවත් විචක්ෂණය, අර්ථ පරීක්ෂණය වැනි කාර්යවල යෙදিলা මම හට ගැනීම නැවැත්වීම කියලා මා වටහා ගත්තා. ඒ අනුව කටයුතු කරන්නත් මන් තීරණය කළා. ඒත් විචක්ෂණය ආදී ක්‍රියා ඔස්සේ මමෙන් මිදෙන්න පුළුවන් සත්පුරුෂයෙකුට පමණක්ය කියලා ඔබ වහන්සේ දේශනා කරනවා මට ඇසී තියෙනවා. සත්පුරුෂයෙක් කියලා කියන්නේ ගුණධර්ම තිබෙන කෙනෙක් කියලත් ඔබ වහන්සේ අපට පෙන්වා දෙනවා. රෝගීන් අතපසු නොකළ යුතුයි, ඒ අයට අපුපස්ථාන කළ යුතුයි කියන අදහස් බෞද්ධයින් වන අප කුඩා දරුවන්ට පවා කියා දෙනවා. එසේනම් ස්වාමින් වහන්සේ මම ඇතිවීම නිසා මා සිදු කළ සිතීම් කීම් කිරීම් වලට අදාළ සත්පුරුෂ ලක්ෂණ මම ඇති නොවි මා සකස් කරගන්නේ කෙසේද කියන එකයි මට ඇති වෙලා තියෙන ප්‍රශ්නය. මා කෙරෙහි අනුකම්පාවෙන් මේ ගැන උපදෙසක් ලබා දෙන්න ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපට දැනෙන අපට තේරෙන මට්ටමින් ලෝකයේ පිළිබඳව ඒ හිතන කාරණා තුළදී අපේ හිතීමක් වර්ධනය වීම තමයි මූලිකවම සිදුවෙන කාරණාව. එතනදී අපට එක එක විදිහට නිගමනයන් එනකොට අපි මේ නිගමනයන් තුළ තියෙන හරි වැරද්ද තීරණය කරන්නේ නැතුව කතා කරන එක තමයි වටින්නේ. හැබැයි අපි යම් කිසි විදිහකට කරුණු ටිකක් කියලා දෙනකොට ඒ කාරණාව එක හිතන්න පෙළඹීම හිතීම කියන කාරණාව ජීවිතයේ වැදගත් කරුණක්. මම හිතන්නේ මුලින් ඉඳලම සාකච්ඡා තුළදී පැහැදිලි කරලා පෙන්නුවා හිතන්න බය වෙන්න එපා. හිතනකොට වැරදි කරුණු වලටත් යමු වෙනවා. එතකොට මොකද අපි හරි කරුණු හිතන්නේ නැහැනේ. දැන් අද අපි ගොඩක් වෙලාවට හිතන් ඉන්නේ හරිම දේ හිතනවා කියලා ඊතරන මාර්ගයත් එක්ක. ඉතින් එහෙනම් ආය කවුරුත් ඕනේ නැහැනේ උපදෙස් ගන්න. එහෙනම් එයා සම්මා සම්බුදුයිනේ. නැත්තම් පසේ බුදුයිනේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් අපි දැනගන්නට ඕනේ ලෝකයේ දේ තුලින් අපට හරි දෙයක් හම්බ වෙනවා. හැබැයි ඊතරවන ප්‍රතිපදාවක්
කියන එක සිදු වෙන්නේ අර හිතීමේ දියුණුවත් එක්ක. දැන් ලෝකයේ තුල තියෙන ශ්‍රේෂ්ඨම දෘෂ්ටිය තමයි ලෝකයේ තුල තියෙන ශ්‍රේෂ්ඨම දැක්ම අර මම කියන කාරණාවක් යෙදෙන එක වැරදි බවත් මම නොලැබීම වටිනාව කියන බවත් බයි කියන භව නිරෝධය මම කියන එකත් එක්ක තමයි පැවැත්මක් හම්බ වෙන්නේ. ඒතර මම කියන කාරණාව නොයනවා නම් ඒක ශ්‍රේෂ්ඨයි කියන දේ. කියන්නේ දැන් ඊතර වෙන මාර්ග කෘත්‍ය වෙන්නේ නැතුව ඊතර වෙන මාර්ග කෘත්‍ය වෙන්නේ නැතුව සත්‍යවාදීව කෙනෙක් ලෝකේ හිතනකොට තියෙන ශ්‍රේෂ්ඨම දේ ඒක. එතකොට දැන් අපට දැන් මම ආයෙ මුල ටික කියන්නම්. අපි හිතනවා කියන කාරණාව තුළදී හරි දැන් මේ ඊතර වෙන විදිහටමයි හිතන්නේ කියලා. නෑ එහෙම නෙමෙයි අපට දැනන ගෝචරත්වයක හිතන්නේ. ඒ කරුණෙන් අපි හරි. ඒ කරුණෙන් අපි සත්‍යවාදී. ඒ කරුණෙන් අපි ප්‍රතිපදාත්මක ජීවිතයක් තියෙනවා. හැබැයි අපි දැනගන්නට ඕනේ ඊතර වීම කියන කාරණාව එක්ක බලන තැනදී ලැබෙන කාරණාවක් එක්ක ජීවිතේ යෙදෙනවා කියලා ඒක කතා කරනවා කියන මේ සියල්ලක්ම ලෝකයේ කියලා. ඒකාන්ත නිබ්බිදා විරාගය නිරෝධය කියන එක නෙමෙයි. මොනවා හරි විදියකින් කතාවක් කරනකොට ඒ කාරණාව එක්ක ශ්‍රේෂ්ඨ දෙයක් අපි කරනවා. ඉතින් ඒක නිසා දැන් අපි ගත්තොත් එහෙම මම ලැබෙන බව වැරදි කියන කාරණාව මේ නිසා මම ගොඩ නැගුණේ. දැන් ඒ මම ගොඩ නැගුණා කියන එක මම ගොඩ නැගෙන්නේ නැති වෙන්න කැමැත්ත කියන මේ කොයි විදිහකට ගියත් මම ගොඩ නැගෙන්නේ නැතිවීමට මම ඉඳලා තියෙනවා. මම ගොඩ නැගෙන්නේ නැතිවීමට මම ඉඳලා තියෙනවා. ඒ මම ගොඩ නැගෙන්නේ නැහැ කියලා මැනීමක් යෙදෙන්නේ කොහොමද? ඔන්න දැන් අපිට තව හිතන්න තියෙන කරුණු ගොඩක්. මම ගොඩ නැගෙන්නේ නැහැ කියලා මැනීමක් යෙදුනේ කොහොමද? මම කියන නිර්වචනයක් යෙදෙච්ච නිසා ආයි මම පැත්තට ගිහිල්ලා. මම පැත්තට යන්නේ නැතුව මම ගොඩ නැගෙන්නේ නැති වෙන්න සහ මම ඉක්ම වෙනවා කියන කාරණාව හිතන්න බෑ. එයි ලෝකේතර මම ඉන්නවා. දැන් මම කලින් පැහැදිලි කරේ සුනිල් මහත්තයා ප්‍රශ්නේදීත් අදුක්කම සුඛය පිළිබඳව කතා කරන කාරණාවනේ. ඊළඟට 301 ධර්ම සාකච්ඡාවේදීත් ඒක කතා කරා ගොඩක් අතීත අනාගත කියන කරුණු එක්ක. ඊළඟට ඊයේ මේ ධම්මචක්ක සූත්‍රයේදී කතා කරන්නත් යෙදුණා. ඒ කියන්නේ දැන් අපිට මොනවා හරි කාරණාවක් දැන් මම නෑ මම නොවෙන බව මම කියන කාරණාවේ වැරද්ද මේක මේ බොරුවක් කියන එක මම කියන කාරණාව ලැබීම මේ සියලුම කරුණු එක්ක අපට ඇයි මේ කතාව කතා කරන්න ඕන නැත්තේ? කතා කරන්න ඕන නැත්තේ වැරදිව හෝ බොරුවකට හෝ නිස්සාරත්වයකට හෝ මම කියන නිර්වචනයක් යෙදিলা තියෙනවා. ඒකයි නෑ කියන්නේ. ඒකයි නෑ කියන්නේ. එතකොට ඒක නෑ කියනවා කියන තැනදීම මොකද තියෙන්නේ? අහපො මම ඉන්නවා. අපි කොයි විදිහටද දැඟලුවත් හේමලය අයින් කරන්න දඟලන දැඟලිල්ලේදී දුවන දිවිල්ලේදී කවදාවත් හේමලය අයින් වෙන්නේ නැහැ. දැකගත යුත්තේ හේමලය අයින් කිරීම නෙමෙයි. දැනගන්නට ඕනේ. හේමලයා කියන කාරණාව ලැබෙන්නේ කොහොමද කියලා. දැනගත යුත්තේ හේමලයා කියන කාරණාව ලැබෙන්නේ කොහොමද කියලා. හැබැයි ලැබෙන්නේ කොහොමද කියන කාරණාව දැනගැනීමක් කියන එක මම උපමාවක්නේ පැහැදිලි කරේ. ඒ විදිහට මම ලැබෙන්නේ කොහොමද කියලා මට හම්බ වෙන විදිහක් ආවොත් ආයෙත් ඒකමයි. මම ලැබෙන්නේ කොහොමද කියලා මට හම්බ වෙන විදිහක් ආවොත් ආයෙත් ඒකම තව සියුම් විදියට ගිහිල්ලා. එහෙම යන්නේ නැතුව ඥානයක් එක්ක මේ තමා කියන කාරණාව වැරදි බව මට ලැබීමකින් තොරව ඥානයක් හදෙන්නට ඕනේ. ඊළඟට මොකද වෙන්නේ මේ හේතුඵල ධහම දැකීමේ වැඩපිළිවෙලත් එක්ක මාර්ග කෘත්‍යයට යොමු වෙනවා. ඊතරණ ප්‍රතිපදාවට යොමු වෙනවා. එතෙක් ඊතරණ ප්‍රතිපදාවට යොමු වෙන්නේ නැහැ.
ඉතින් ওই විදිහට හිතනකොට ජීවිතේ ඇත්තටම හිතීමක් වර්ධනය වෙනවා. ඒ නිසා තමයි මම අර හැම වෙලෙම කියන්නේ කතා කරන්න, සාකච්ඡා කරන්න. එතකොට අපි තුල තියෙන හැඟීම්, දෘෂ්ටි, සංකල්ප අපට හරි කියලා ගන්න ඒ සියලු කාරණාවලට ඉඩක් එන්නේ නැති වෙන විදිහට ධර්මයේ ඉස්මතු වෙනවා. එහෙම නැත්තම් අපි මොකක් හරි එකක් එක්ක නිගමනයකට ගිහිල්ලා ඉන්න කැමැත්තක් තියෙනවා. අපි ඒකේ සතුටු වෙනවා. ඒක සතුටු වෙන්නේ නැති වෙන්නේ නැමීමයි හිතීමයි දෙකම එක්ක යනකොට. ඉතින් ඒ නිසා අනුගත වීම කියන එකත් හිතීම කියන එකත් මේ සියල්ලක්ම ඉදෙන්නට ඕන. එහෙම ඉදෙද්දී අන්නර läග ගන්න යොමු වෙච්ච අර කාරණා වලට ආයි යන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ විදිහට හොඳට හිතන්න අපි මොන විදිහකට මම නොලැබෙන විදිහට කටයුතු කරන්න ගියත් මම ලැබීම වැරද්දක් කියන කාරණාව එක්ක මේකින් අයින් වෙන්නට ඕනේ කියන කාරණාව මේක බොරුවක් කියන ඒ විදිහට මොන විදිහට හිතුවත් ඒ හිතන්නා ඒ මම ඉන්නවා. ඒ වගේම තමයි මේ බාහිර හේතු නිසා මම ගොඩ නැගෙනවා කියන තැනදී බාහිර හේතු කියන මැනීම හේතුනේ කොහොමද? ගොනොතෙන්දත් යන්නට වෙනවනේ. බාහිර හේතු කියන මැනීම යන්නේ කොහොමද? බාහිර හේතු නිසා මේ මම ගොඩ නැගෙනවා කියන එකයි බාහිර හේතු කියලා පැනවීම කියන එකයි. බාහිර හේතු පැනවීමක් ඉදෙන්නේ කොතනද? ඔන්න ඕක තමයි අද ගොඩාක් හොයාගන්න අමාරු තැන. බාහිර හේතු වලින් මම පැනවෙනවා කියන කාරණාවට යන්න කලින් බාහිර හේතු කියන කතාවක් පැනවෙන්නේ කොහොමද? බාහිර කියන කතාවක් පැනවෙන්නේ ඇයි? කොහොමද පැනවෙන්නේ? ඔන්න ඔය හොයන ගතිය තමයි සැබෑවටම සක්කාය දිට්ඨිය ප්‍රහාණයට උපකාරයක් වෙන්නේ. නැත්තම් උපකාරයක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ පැත්තත් අහපව හිතන්නට ඕනේ. එතකොට මේ පැත්තත් හිතනකොට තවත් හිතීම වර්ධනය වෙනවා. ඉතින් ඒ නිසා මේ බාහිර කියන පැනවීමක් එන්නේ කොහොමද කියන පැත්තත් හිතන්න යොමු වෙන්න. දචරුවසන්. ස්වාමීන් වහන්සේ ಗುಣධර්ම ගැන හිතන්න ගිහිල්ලා නේද මම පනව ගත්තේ මම කියන එකයි දැන් මට තේරෙන්නේ. දැන් ಗುಣධර්ම වැඩෙන්නෙත් මම ආපු නිසා. දැන් මම බෝධි පූජා පවත්වන්න හිතුවේ, උවටන් කරන්න හිතුවේ, ඒ සේරම කරේ ಗುಣධර්ම අනුව. එතකොට සත්පුරුෂයෙකුට ಗುಣධර්ම තියෙන්න ඕනේ. ඒ පැත්තට යනකොට මේ මම තර වුණා වගේ හැඟීමක් තමයි මට ඇති වුනේ. ඒක කොහොමද ස්වාමීන් වහන්සේ? මම කතා කරේ ඒ ಗುಣධර්ම පැත්තට යෑම නිසා මම අර මාර්ගයෙන් පිටපැන්න වගේ දෝ කියලා මට හිතුණා. මෙහෙමයි. ಗುಣධර්ම අපි ලෝකේ අපි ඉන්න තැනම කියනකොට අපි ඒක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. අපි ඒක දෙපැත්තකින් හිතන්න ඕනේ. අන්න ඒකයි වැඩේ තියෙන්නේ. ලෝකයේ ඉන්න තැනදී ಗುಣධර්ම එක්ක හිතන ජීවිතය තියෙන්නට ඕනේ ඒක එකක්. එතනදී අපි ඇත්ත හොයනකොට ඒ හැවීම කියන කාරණාව වෙනස්ම කෝණයක්. ඒක පටලවා ගන්න හොඳ නෑ එකක් හැටියට. ලෝකයේ ඉන්නවා කියන තැනදී ගුණධර්ම කියන එක ඉන්නවා කියන තැන. එතකොට මොකක්ද ඉන්නවා කියන්නේ? මේ ඉන්නවා කියන එකේ යෙදීම මොකද්ද? ඔන්න ඕක හොයන්න යනකොට ඒ හැවීමේ වැඩපිළිවෙලේදී ජීවත් වීමේ වැඩපිළිවෙලේදී නෙමෙයි හැවීමේ වැඩපිළිවෙලේදී ගුණධර්ම කතාවක් නැහැ. ජීවත් වීමේ වැඩපිළිවෙලේදී නෙමෙයි හැවීමේ වැඩපිළිවෙලේදී. ඒ කියන්නේ ඇතුලෙන් කරන වැඩපිළිවෙලේදී. ජීවත් වීමේ වැඩපිළිවෙලේදී ගුණධර්ම ඉන්න එකක් නේ. හැවීමේ වැඩපිළිවෙලේදී ඊතර වීම. ඉතින් ඒ නිසා ඔන්න ඔය දෙක අපි පටලවා ගන්න හොඳ නැහැ. හැබැයි දැන් හොයනවා කියලා ජීවත් වෙවි ඉන්න එකකදී ගුණධර්ම පැත්ත නැහැ කියනකොට හොයනවා කියන්නේත් නැහැ ජීවත් වෙනවා කියන එකේදී විරදි ප්‍රතිපදාවක් වෙනවා එතකොට. ජීවත් වෙනවා කියද්දී යහපත් ගුණධර්ම හොයනවා කියද්දී ජීවත් වෙනවා කියන කතාව දෙන්නේ නැහැ. යහපත්ද අයහපත්ද කියන කතාවක් දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඒ හිතන කාරණාව අන්න ඒ පැත්තටත් යොමු කරලා බලන්නට ඕනේ.
ඉතින් ඒක නිසා තව අර ඔය හිතන කරුණු ටිකක් අර තව ගැඹුරට යොමු කරගන්න උත්සාහ කරන්න ඕනේ. නැත්තම් අපි අර කියන්නේ යම් තැනකින් නතර වෙනවා. යම් තැනකින් කියන්නේ අපට කියන්නේ අපේ තේරණ මට්ටමකින් තවත් සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක දිටි නිඥානක්කන්ත කියන කාරණාවකින් නතර වීමකට පමණක් සීමා වෙනවා. ඉතින් ඒකත් අපි තේරුම් ගන්නට ඕනේ. තේරුවන් සරණයි. පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. තේරුවන් සරණයි. තේරුවන් සරණයි අපේ සායනාංශ. සායනාංශ දැන් මේ කීව කාරණාත් එක්ක සායනාංශ දැන් අපි දැන් සායනාංශ දැන් අපිට ධර්මයේ දේශනා කරනවා මෙහෙම. එතකොට දැන් අපිට ඇහෙනවනේ. එතකොට ඔන්න ඇහෙනවා. දැන් අපි වෙනදා අපි හිතනවා දැන් කියන්නේ මෙන්න ධර්ම දේශනාවක් ඇහෙනවා මේ අනුමුදස් සායනාංශයේ ධර්මයේ දේශනා කරන්න කියලා. ඒ විදිහට අපි එහෙම හිතනවා. කියන්නේ එහෙම අපි ගන්නවනේ. එතකොට දැන් අපි ඒක එක පැත්තක්. එතකොට දැන් අපි ඇහෙනවා දැන් සායනාංශ අපිට කියන විදිහට යෙදෙන කාරණාව එක්ක අපි දැන් ඔන්න බලනවා ඇහෙනවා කියන්නේ දැන් සායනාංශ දැන් පෙන්නවා වගේ ඇහෙනවා කියන එක මේක මම නිසානේ කියලා කිව්වොත් එතකොට ආයේ දැන් මම හිතලානේ මම නිසා කියලා කියන්නේ. එතකොට නැත්තම් අර දැන් සායනාංශ පැහැදිලි කළා වගේ දැන් මේක මොකක් හරි බාහිර හේතුවක් නිසා කියලා හරි කිව්වොත් එහෙම අපි කිව්වොත් එහෙම ඒත් අපි ආයේ හිතීමකින් ධම්මාරම්මණයකින් මේ කාරණේ කියන්නේ. එහෙම දෙපැත්තටම යන්නේ නැතුව ඇහෙනවා කියන්නේ මොකද්ද? කොහොමද මේක වෙන්නේ? මොකද්ද ඇහෙනවා කියලා කියන්නේ කියලා එහෙම හිතනවා සායනාංශ. එහෙම විචක්ෂණය කරනවා. එතකොට සායනාංශ දැන් අර එහෙම ඒ හිතන එක ඒ කියන්නේ එහෙම හිතනවානේ. එතකොට ඒ හිතීමට ඒ හිතන කාරණේ අපි දැන් වෙනම කතා කරොත් මේ කියන්නේ දැන් එහෙම අය වෙනම හිතද්දී සායනා කියන්නේ වෙනම හිතද්දී අපි ඒ හිතීම කියන එක වෙන්නේ නැහැනේ. කියන්නේ හිතීම කරන්නේ නැතුවනේ කතා කරන්නේ. එතකොට ඒ හිතීම කරන්නේ නැතුව කතා කරනකොට සායනාංශ අර මුලින් අර සුනිල් මහත්තයා අහපු ප්‍රශ්නෙත් එක්ක විස්තර කරේ මේ අර ඒ කියන්නේ කාලය කියන කතාවත් එක්ක මේ වර්තමානයේ කියන එක අපි තැවරිලා ඉන්නේ අනාගත අතීතේ හරි අනාගතේ හරි කියන එක අපි කියන්නේ මොකක් හරි අන්තයකට ගිහිල්ලා කියන්නේ කියලා සායනාංශ. එතකොට සායනාංශ අර අපි අර සාමාන්‍ය ජීවිතේ අපි අර ඇහෙන එකත් එක්ක මේ අනුමුදස් සායනාංශේ ධර්ම දේශනා කියලා දේශනා කරනවා කියලා හිතන විදිහත් කියන්නේ පිළිගන්න විදිහත් අපි අර දැන් මේ විදිහට ඇහෙන කාරණාව එක්කම අර විදිහටම මුකුත් කරන්නේ නැතුව මොකද්ද මේ කියලා ඒ ඇහෙන එකත් ඒ දෙපැත්තම ගත්තාම සායනාංශ අපිට එතකොට අර සායනාංශ දැන් අර විස්තර කළ විදිහට අර මේ වර්තමානයේ කියන කාරණේ එක්කද වර්තමානයේ තැවිරිලා තියෙනවා කියන කාරණේ එක්ක ඒක කොහොමද සායනාංශ ඒක තේරුම් ගන්න සායනාංශ? වර්තමානයේ තැවරිලා කියන කාරණාව තේරුම් ගන්න බෑ. තේරුම් ගන්නව නම් ආයෙත් ඉතින් තමන්ම ඉන්නවනේ. ඒ කියන්නේ ඥානයක්නේ. ඥානයක් කියන කාරණාවේදී සිදුවීම ඊතර වීම. දැන් අපි ගත්තොත් මජ්ජේ සූත්‍රය ගත්තාමත් යෝ උභාන්ත විදිත්වාන නැත්නම් අභිඥාය මජ්ජේ මන්තාන ලිප්පති. තම්බ්‍රූමි මහා පුරිසෝති සෝද සිබ්බනි මච්චගා. ඒ කියන්නේ අන්ත දෙක අවබෝධ කරගෙන මැද නොතැවරේ. ඒක නා සිබ්බනී කියන තණ්හාව ඉක්මනට පිළිවෙලේ. දැන් අපි ගත්තොත් අතීතං කෝ ආවසෝ ඒකවන්තෝ අනාගතං ဒ ුතියන්ත පච්චුප්පන්න මජ්ජේ තණ්හා සිබ්බනී තණ්හාහිනං තස්සේව භවස්ස අන්න අබිනිබ්බතිය. දැන් මේ භවයේ ඒ භවෙ මහනෝ අන්න දැන් මේක මේ තේරුම් ගැනීම අභිඤ්ඤයයන් අභිජානාති පරිඤ්ඤයයන් පරිජානාති අභිඤ්ඤයයන් අභිජානතු පරිඤ්ඤයයන් පරිජානතු දිට්ඨිය ධම්මේ දුක්ඛ සන්තකරෝ හොති. දැන් එහෙනම් ඒක ඥානයක්. ඒක අපි හැම වෙලෙම එහෙනම් ඥානයක් ඇති වෙන්නට විචක්ෂණය කොහොමද කියලා හොයන ගතියත් එක්ක ඥානය තියෙන්නේ. දැන් අපි කොහෙන් හරි ආයක ලැබීමකට යන්න ගියොත් ප්‍රශ්නයක් එනවා. ඒක ඥානයක්. ඥානයක් කියන්නේ ලැබීමක් නෙමෙයි. ඥානය ඊතර වීම වැඩපිළිවෙල. එහෙනම් මොකක්ද මේ එහෙනම් වර්තමානයේ දැන් කියන්නේ? ඒ ප්‍රශ්නේම ඊතර වෙන්නේ ආපහු. අපිට ඕනේ කොහොම හරි ඒක ප්‍රශ්නේ ඊතර වෙන්නතුව ඒ කාරණාව දැන් මේක නිවැරදිවම හේතුඵලයක් හැටියට දැකීමක් ලැබෙන බවක් ගෝචර වෙන්න නම්
එතන ප්‍රශ්නයක් තියෙනවා. දැකීමක් ලැබෙන බව ගෝචර වීමේදී මම ඉන්නවා ඒකම අහපව් අතීතන්තය අනාගතයන්තය මැද තැවරීම. හැබැයි තැවරීම කියන ඥානය නැතුවයි තැවරීම කියන ඥානයක් ඇති බව මුලාවක් තියෙනවා. ඒ කියන්නේ කොහින් ගියතර මුලා වෙන පැත්තට මහපව යනවා. ඒක නිසා කවදාවත් කිසි දවසක හම්බවීමකින් මැද තැවරීමක් කියලා දැනගැනීමක් වෙනවා නම් හම්බවීමකින් අතීත අනාගත අන්ත කියලා දැනගැනීමක් වෙනවා නම් ඒ දැනගැනීමම මැද තැවරීම කියන යථාර්ථයක් නෙමෙයි අන්තවලට යොමු වීම කියන එකක් නෙමෙයි නැවත ඒ නිර්වචනයම මැද තැවරීම අන්තවලට ගිය කියන කාරණාව. ඒ නිර්වචනයම බොරුවක් එක්කයි. හරි පුදුමයි ඉතින් මේ අහුවෙන අහුවිල්ල මේ සසර කියන කාරණාවේදී. ඒ කියන්නේ ඉච්ඡරට මේ ජීවිතේ බොරුවක මුලාවක අවිජ්ජ ආශ්‍රවයක් එක ක්‍රියා කරනවානේ. බොරුවක මුලාවක ඉදමින් ඒ කරන ක්‍රියාත්මක නිකන් අවිජ්ජ ආශ්‍රවයක් තියෙනවා. භව ආශ්‍රවයක් තියෙනවා. හරි පුදුම ජීවිතයක් ඉතින් සසරක් කියන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ ආශ්චර්යයක්, අద్භූතයක්, අසාමාන්‍යයක්, අද්විතීය බවක්, හිතාගන්න බැරි බවක්, අනන්ත බවක්, අපමෙය බවක්. බුදුරජාණන් වහන්සේත් එහෙමයි ධර්මයේ සංග්‍රහණයත් එහෙමයි. ඒ කියන්නේ කතා කරන්න බැරි දෙයක්. ඒ කියන්නේ ඒකට මේ නිසා මේක කියන්න පුළුවන්. මේ නිසා මේක කියන්න පුළුවන් කියලා කියන්න බෑ. ඒකයි මනින්න බෑ කියන්නේ. ඉතින් ඒ නිසා ටික හරි අපි අර හිතන්න පෙළඹෙනකොට ඒ හිතන්න පෙළඹීමත් එක්ක ඊතර වීමක් සිද්ධ වෙනවා. වෙන දෙයක් නෙමෙයි සිද්ධ වෙන්නේ ඊතර වීමක් සිද්ධ වෙනවා. ඒ ඊතර වීමට උපකාර වෙනවා අපි හිතන ගතිය. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අපේ සායනංශ. ඒ වගේම සායනංශ දැන් මේ පැහැදිලි කළානේ කියන්නේ අර මට ලැබීමකින් තොරව ඥානයක් වෙන්න ඕන කියන එක සායනංශ. එතකොට දැන් අපි අර විදිහට ඇහෙනවා කියන එකත් එක්ක මොකද්ද කොහොමද මේක වෙන්නේ කොහොමද කියලා එහෙම හිතනවා. එතකොට ඒ විදිහට විචක්ෂණය කරන එකට අපිට ආයෙ දැන් සායනංශ කිව්ව විදිහට දැන් කිව්වොත් එහෙම ආයෙනම් මේ හිතන විදිහට තමයි මේ කියන්නේ මේ හිතන විදිහ කියන එකට තමයි ඊතර වීම කියන්නේ. මේ හිතන විදිහ කියන එකට තමයි මේ කියන්නේ මැද කියන්නේ මේ ප්‍රත්‍යুৎපන්න කියන එක හරි කියන්නේ කියලා. එහෙම කියන්නේත් ඒ මමනේ කියන්නේ මම ඥානෙ කියන්නේ මම මැනීමකින් කරලානේ අහවල් කාරණේට මේකයි කියන්නේ කියලා මැනීමකින් කරලානේ නිගමනයක් දෙන්නේ. ඒක එතකොට මට අර සායනස් දැන් කිව්වා වගේ මට ලැබීමකින් තොරව ඥානයක් කියන එක නෙවෙයි සායනස්. එතකොට සායනස් දැන් අපිට දැන් මේ ධර්මයේ සායනස් පෙන්වන ඒ ධර්මයේ කියන්නේ ධර්ම කරුණු අපිට කියන්නේ අපිට ගන්න කියන්නේ අපි කියන්නේ මේකයි කියන්නේ කියලා අපිට තීරණයක් කරන්න කියන්නේ තීරණයක් කියන්නේ හිතන්නවත් බෑනේ ඒ ගැන. කියන්නේ මේ කියන්නේ මේකයි කියලා හිතන්නවත් බෑ. හිතුවොත් ආපහු අපිමනේ අය ඉතින් අර මට ලැබීමකින් තොරව ඥානයක් නෙවෙයිනේ. එතකොට අපි අර විදියට හිතීම කරන්න තියනවා නිකන් කියන්නේ අර කියන්නේ මේ අපිට මුකුත් කරන්න නැහැ කියන්නේ අර හිතන්න තියනවා විතරයි තියෙන්නේ. කියන්නේ හිතන්න තියනවා එතකොට හිතනකොට මේ හිතනවත් එක්කම අපිට වෙන කරන්න දෙයක් කියන්නේ කරගන්න දෙයක් නැහැ වගේ ස්වභාවයක් එහෙම දැනෙනවා. කියන්නේ කරගන්න ස්වභාවයක් නැහැ කියන්නේ ඇයි මේ මොකකවත් කියන්නේ හොඳයි කියාගෙන ඉන්න විදිහක් වෙන්නේ නැහැ වගේ. එතකොට එහෙම දැනෙන්නේ සායනංශ තෙරුවන් සරණයි. ඔව් නිගමන වලට යනවා කියනකොටම අපි ආයේ නිර්වචනයකට යනවනේ. ඒතර නිගමන වලට යන්නේ ඉඩක් නැහැ කියනකොටම läග ගැනීමකට ඉඩක් නොවන කාරණානේ. läග ගැනීමකට ඉඩක් නොවෙනවා කියලා කියන්නේ läගගන්නේ නැහැ කියලා ලැබෙන එකක් වෙන්න බෑ. එතකොට අර läග ගැනීමකට ඉඩක් නොවෙනවා කියන ප්‍රතිපදාව. ඉතින් එතකොට ඉක්ම වෙනවා කියන කාරණාවට නිර්වචනයක් වෙන්නේ ඒකත් එක්ක. හැබැයි läග ගැනීමක් වෙන්නේ නැහැ කියලා ලැබෙන්න බෑ. ඊළඟට ආයෙත් ඒක නිර්වචන කියන්නේ කොහෙන් හරි නිර්වචන බවක් එනවා නම් ආයෙ නිර්වචන බවක läග ගන්නවා. ඒතකොට නිර්වචන බවක් එන්නේ නැතුව හැම වෙලෙම ඒ ජීවිතයේ ඒ විදිහට කටයුතු කරනකොට ඇත්තටම ඒ කාරණාව තමයි විචක්ෂණශීලී බව කියන්නේ. නැත්නම් විචක්ෂණශීලී බව හිතන ගතිය එන්නේ නැහැ. ඉතින් ඒ හිතන ගතිය අපි දිනු කරගෙන යන්නට ඕන. ඒ හිතන ගතිය දිනු කරගෙන යෑමත් එක තමයි ප්‍රතිපදාව ඉස්මතු වෙන්නේ.
ඉතින් ඒක තමයි කරන්නට ඕන නැත්තේ. කිසිම නිගමන වලට යන්න ඉඩක් දෙන්න හොඳ නැහැ. ත්වන් සරණයි. තෙරුවන් සරණයි අපේ සයන්වංශ. තෙරුවන් සරණයි සන්නංශ. මට තිබු ප්‍රශ්නෙට දැනටමත් සෑහදුරට පිළිතුරු ලැබුණා රත්න ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නත් සමගම. සන්නංශ ප්‍රායෝගිකත්වයේදී අපි උදාහරණයක් වශයෙන් යමක් දැකීමේදී ඒ දැකීම මොකක්ද කියලා හිතන්න යන වෙලාවේ සන්නංශ ඊට පස්සේ හිතෙන් ඒ ගැන හිතන්න යනවා. එතකොට ඇත්තම ඒ වෙලාවේ ප්‍රායෝගිකත්වය දැකීම නෙවෙයි එමනම් සිතීමයි ඒ වෙලාවේ ප්‍රායෝගිකත්වය. ඉතින් මට තියෙන ප්‍රශ්නේ තමයි අපිට හුඟක් වෙලාවට අමතක වෙන දෙයක්. දැන් එහෙම හිතන්න ගියාම දැන් දකින්නේ මොකද්ද? මේ දැකීම කියන්නේ මොකද්ද? නැත්නම් යමක් ඇහුණාම ඇසීම කියන්නේ මොකද්ද කියලා ඒ ගැන විමසනකොටම නොදැනියත්වම අපි සිතන්න පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ අපි දන්න දැනුම අහලා තියෙන ධර්මයේ ඒ පිළිතුරු දාලා ඒක යම් කිසි සාධාරණකත්වයක් කරලා ඒකට යම් විසඳුමක් දීලා හිතෙන් දැන් හිතනවා. එතකොට අර ඒ වෙලාවේ තියෙන ප්‍රායෝගිකත්වය එතකොට දැකීම වෙන්න බෑ. එහෙමනම් හිතීම වෙන්න ඕනේ. එතකොට ඒ හිතන එක ගැන එතකොට මේ දැන් මේ සිතීම කියන්නේ මොකද්ද? සිතීම ගැන මොකද්ද කියලා හිතනකොට ඒක මත පිට තවත් සිතවිල්ලක් ඇති වෙලා ඒකට අපි විග්‍රහයක් දෙන්න උත්සාහ කරනවා. එතකොට ඒක යම්කිසි ලොකු දෝලනයක් ඇති වෙනවා, ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මේක මොකක්ද දැන් මේ කරන්නේ? එතකොට එතනම දන්නේම නැතුව සිත තුළින් වංචනික විදිහට දැන් යමක පැටලිලා මේක එතන අමතක වෙනවා. මේ දැන් මේ හිතන්නේ මම මේ විග්‍රහය කරන්නේ තමුන්ට මේ කරගන්න කියන එක එතන අමතක වෙනවා. එතකොට ඒකේ තියෙන බැරෑරුම් කරන ගැඹුරුකම මේ ඒකේ තියෙන අමාරුකම අපිට තේරෙනවා සවන්නස්. එතකොට එහෙම වෙලාවට දැන් අපිට මෙතන ඊතර වෙන්න කිව්වහම ඊතර වෙනකොට හිතනවා දැන් මේක ඊතර වීම සඳහා කරනකොට මේ තියෙන ලෝකයෙන් ඊතර වෙනවද එහෙම නැත්නම් මේ ඊතර වෙන කියන එකට වැඩිය මේ අවදි වීම කියන එකද සවන්නස්. දැන් මෙතන දැන් ලෝකයක් අපි ඉඳගෙන මේ කරන්නේ මේ අවිද්‍යාව නිසා ඇති වෙලා තියෙන මෝඩකම නිසා ඇති වෙලා තියෙන ලෝකයක ඉඳගෙන අපි මේ අපි තුලින්ම විග්‍රහයන් ඇති කරගෙන මේකට විසඳුම් දීගෙන තමන්ම සතුටු කර ගැනීම කරගෙන මෙතන ඊතර වීමක් ගැන හිතනකොට මේක යම්කිසි දවසක මේක ප්‍රඥාවට ගෝචර වෙලා අවදි වීමක්ද කියලා හිතන සෝන්නස් අපිට වෙන්නේ. ඒ වගේම මට තවත් සමහරවිට මතක් වෙන දැන් සෝන්නස් කිව්ව විදිහට මේ වගේ අමාරු වෙලාවක මේ වගේ මේ හිතා ගන්න බැරි පඹ ගාලක පැටලෙන වෙලාවක හිතෙනවා දැන් අපි මේක උත්සාහයක් ගන්න තරමට තවත් මේකේ ගැඹුරට යනවා. ඒ කියන්නේ එතන කිඳා බැසීමක් වගේ සිදු වෙනවා. එතකොට අර ධර්ම කරුණක් ගැන හිතනකොට මට මතක් වුණ දෙයක් තමයි සවන්නාංශ අර ඕගතරණ සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේක තරණය කළේ පීනන්නෙත් නැතුව එකතන ඉන්නෙත් නැතුව කියලා. එතකොට අපි මේ සිත තුළින්ම මේ දඟලන උත්සාහයෙන් තව එක එතනම කිඳා බැසීමක් සිදු වෙනවා. ඉතින් ගැළවිල්ලක් නැහැ වගේ ලොකු අසරණ තත්යකටත් තියෙනවා. ඉතින් ඒ වගේ ඒකයි මට අහන්න තිබුණේ ස්වාමීන්. ඒ වගේම සාමාන්‍ය ජීවිතයේදී මේ සද්දයක් ඇහෙනකොට ඇති වෙන ඒ ගැන සොයනට වැඩිය මට පහසුවක් දැනෙන ස්වාමීන් සමතේ භාවනාවක යෙදලා සිත යම්කිසි තැම්පත් භාවයකට පැමිණෙන වෙලාවක පිටින් සද්දයක් ඇහෙනකොට ඒ සද්දේ මොකද්ද කියලා හිතනකොට පොඩි පහසුවක් දැනෙනවා. අර සිතිවිලි වලින් තොරව ඒකට ප්‍රශ්නාර්ථයකින්ම පමණක් එතන ප්‍රශ්නාර්ථය තුලින්ම මේක ප්‍රශ්නයක්ම කර ගැනීම පහසුවක් දැනෙනවා ස්වාමීන්. මට පොඩි පැහැදිලි කරමත් දෙන්න ස්වාමීන් අවසරයි. ත්වන් සරණයි. මම හිතන්නේ ඇත්තටම මහත්යගේ ප්‍රශ්නයට ගොඩාක් උත්තර 301 ධර්ම සාකච්ඡාවදී තියෙනවා. මොකද ඒකේ ඔය විදිහටම ප්‍රශ්න ටිකක් කතා කරා. ඒ කියන්නේ හිතට අරමුණු කියන්නේ අපි ඇහෙන් දකින කාරණාව එක්ක හිතන්න යමු වෙලා ඒ හිතන කාරණාව දැන් තියෙන්නේ කියන අන්නේ විදිහට හිතීමට යොමු වීමද. ඉතින් ඒක ඇහුවනම් 301 සාකච්ඡාව මම හිතන්නේ 10 ඒකෙදී ගොඩාක් ඔකට හිතන්න පැත්ත ලොකුවට තියෙනවා. ඒ කාරණාව ඒ ධර්ම සාකච්ඡාව එක්ක ඊළඟට තමයි මහත්යා කියවනේ සමතේ වඩලා ඒ කියන්නේ ඇත්තටම කොහොමත් අපට යම්කිසි කාරණාවක් තේරුම් ගන්න හිතරේ කරා යොමු වෙලා තියෙනට ඕනේනේ. එතකොට එතනදී අපේ හිත සමතයක් කියන කාරණාව වැඩිීමේදී වෙන්නේ යම් තැනකට හිත එකඟ කරගෙන ඒකත් එක්ක යොමු වෙන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපට
නුවණ පාදක කරගෙන ජීවිතයේ සත්‍ය හොයන්න යොමු වීමේදී ඒක විතරක්ම යොමු වෙන්නේ නැතුව වෙන වෙන දේවල් වලට යොමු වෙනවා කියන තැනදී අපට අනිවාර්යෙන් සමතය කියන කාරණාවකට යොමු වෙන්න වෙනවා. මොකද හේතුව අර කරුණු ඔක්කොම කැටි වෙලා නැහැ. එතකොට ඒ කාරණා සියල්ලම කැටි වෙන තැනදී නිවැරදිවම හිතන්න යොමු වෙනකොට හිත කොහොමත් එකගත්තේට යොමු වෙනවා. ඒ නිසා අපට අර දැනෙන විදිහට අපේ සිරීම සහ අපට හිතන ගතිය කරන්න අමාරුයි කියන තැනදී ඒ වගේ කාරණාවකදී අර විදිහට හිත එකඟ කරගෙන ඒ කාරණාව එක්ක යමුනා කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි දැනගන්නට ඕනේ ඒත් අපි කරන්නේ මූලිකවම හිතන්න පෙළඹෙනවා කියන එක තමයි කියලා. ඊළඟට තමයි දැන් අපි හිතනකොට කොහොමත් අපි හිතනකොට දැන් මම අර කලිනුත් පැහැදිලි කරේ අපට තේරෙන සත්‍යයක් අපි හිතන්න පෙළඹෙනවානේ. ඒක තමයි කරන්නේ. ඒක අපි ඇත්තමයි කියලා දාගන්න යන්න ඕනේ නැහැ. ඒක ඇත්තමයි කියලා දාගන්න යන්න ඕනේ නැහැ. හැබැයි අපට දැනෙන සත්‍යයක්න අපි හිතන්නේ. එතන ඉඳලා තමයි අපි හිතන්න තියෙන්නේ. අපි ඔන්න ඔය මට්ටමට සීමා වෙන්න ඕනේ. අපි අනාගතය කියන කාරණාව හෝ අපේක්ෂාව කියන කාරණාව හෝ බලාපොරොත්තුව කියන මෙන්න මේවා සම්පූර්ණයෙන් අන්තරස් දහන වෙන්නට ඕනේ. ඒ වගේ මොනවා හරි දෙයක් තියෙන තැනදී තමයි අපට ප්‍රශ්නයක් එන්නේ. කිසිදු දෙයක් වෙන්න බෑ. කිසිදු කාරණාවක් එක බලාපොරොත්තුවක් අපේක්ෂාවක් කිසි දෙයක් වෙන්න බෑ. එහෙම දෙයක් නොවි අපි දැන් මේ යෙදෙන කාරණාව එක්ක සත්‍යවාදී වෙනවා කියන එකක් එක විතරක් ඉන්නට ඕනේ. ඉතින් ඒක නිසා හොඳයි ඇත්තටම ඒ කියන්නේ අපි කල්පනා කරන විදිහත් එක්ක අපට ජීවිතේ පෙළඹෙන්න ඕන විදිහ. ඒ වගේම විශේෂයෙන් 300ක ධර්ම සාකච්ඡාව අහන්න ඒකෙදි ලස්සන කරුණු ගොඩාක් පැහැදිලි කරලා තියෙනවා. ඒ ගොඩක් පැති ඒකෙදි ගොඩාක් ඔය හරි මහත්යට කියපු කාරණා තුළට උපකාර වෙන කරුණු හම්බ වෙයි. ඊට සරණයි. බොහොම පිං ස්වාමීන් අවසරයි. එතකොට ස්වාමීන් වහන්සේ අපි දැන් මේ ඒ මොහොතට එන දේම ප්‍රශ්න කිරීම ස්වාමීන් වහන්සේ එතකොට අර පච්චුප්පන්නේච ඒ ධම්මා තත්ත්වස්ස විපස්සති කියන එකද ස්වාමීන් වහන්සේ මෙතන වෙන්න අවශ්‍ය. ඒ කියන්නේ අපි දැකීම මොකක් හරි දැක්කාම ඒ වෙලාවේ ඒක ගැන ප්‍රශ්න කරනවා ඊට පස්සේ ඒක සිතවිල්ලකට යනවා නම් ඒ දකින්න දේ ප්‍රායෝගිකත්වයෙන් තොරව සිතීමේ ප්‍රායෝගිකත්වයට යෙදෙනවා. ඒකද ස්වාමීන් වහන්සේ එතන යෙදෙන්නේ පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න තිරවන්සන්න. අපි දැන් පච්චුප්පන්නංචෝ ධම්මං තතත විපස්සති කියන කාරණා මෙතෙන්ට අරගන්නව හොඳ නෑ. මොකද එතනදී දැන් සිදුවෙන කාරණාවක යථාර්ථය දකින්නවා කියලා කියන එකනේ පත්‍යෙන් ඉපදීම එතන විශේෂයෙන් දකින්නවා. එතකොට ඒක ප්‍රඥාවෙන් දකින්න එකක් ලැබෙන එකක් නෙමෙයිනේ. දැන් අපට ලැබිච්ච කාරණාවක් ඔස්සේ අපි මේ දේ කරන්න යන්නේ. ලැබිච්ච කාරණාවක් ඔස්සේ කරන්න යනකොට අපට දැනුණ ගෝචරත්වයක අපි හිතන්න පෙළවෙනවා. අපි ඒකට ධර්මපරියායක් ගලපන්න හොඳ නැහැ කිසිසේත්ම. දැන් දැනෙන කාරණාව. දැන් අපි ඉන්නේ මුලාවකනේ. මුලාවක ලැබිලා. එහෙනම් මේක මොකද්ද? මේ මොකද්ද කියන කාරණා හොයන්න යමු වෙනවා. එතකොට එතෙන්ද යමු වෙනකොට දැන් මනසත් එක්ක යමු වෙලායි අර එකයි මේක ඒ කතන්දර අවශ්‍යතාවයක් නැහැ. මම හිතන්නේ 300ක මහත්ය අහන්න ඒක අපි ලස්සනට පැහැදිලි කරලා පෙන්නනවා. අපි කොච්චර මුලා වෙනවද? දැන් උන්නාව බ්‍රාහ්මණ සූත්‍රය අරගෙන අපි කොච්චර මුලා වෙනවද? උන්නා බ්‍රාහ්මණ සූත්‍රය අරගත නිසා අපි ලොකු මුලාවකටපත් වෙනවා. ඒ උන්නා බ්‍රාහ්මණයාට පැහැදිලි කරපු ටිකක් තියෙනවා. ඒක උන්නා බ්‍රාහ්මණයා ප්‍රශ්නයත් ඒක. වෙන කොතනකවත් බුදුරණවහන්සේක දේශනා කළා නැහැ. ඒතකොට ඒ දේශනා නොකරපු, ඒ කියන්නේ හිතන්න කියලා සමස්තයක් වශයෙන් දේශනා නොකරපු උන්නා බ්‍රාහ්මණයට ගෝචර වෙන කාරණාව එක්ක අපි තවත් ලෝකයේ එක්කමනේ තියෙන්නේ. එතනින් එහා ටිකයි බලන්නේ. එතකොට එහෙනම් අපිට තියෙනවා පුදුම විදිහට ඒ කියන්නේ මම හිතන අපි ඊයේ කතා කරා මහා චත්තාරීසක ඊළඟට මේ මහත් අන්නාසංකේ කලින් කතා කරා මහත් අන්නාසංකේනේ මහා හලායතනක ඒ වගේ පරයයන් තියෙනවා සම්පූර්ණ සමස්තයක් වශයෙන් භික්ෂුන් අමතල වදාරන. එතකොට එතනදී පැහැදිලි කරන්නේ තනිකරම ප්‍රතිපදාව. එතකොට ඒ කාරණාවේදී ඔක්කොටම සමස්තයක් වශයෙන්. අනිත් කාරණා සමහර ඒවා තියෙනවා ඒ කිනයි කෝණියත් එක්ක. එයාගේ ප්‍රශ්නියත් එක්ක. ඉතින් අද ගොඩක් කරලා උන්නා බ්‍රාහ්මණ සූත්‍රය අල්ලගෙන උන්නා බ්‍රාහ්මණයාගේ කියන්නේ එතන කාරණාව එක්ක සිදුවෙච්ච කරුණක් තියෙන්නේ. අපි සමස්තයක් වශයෙන් ඊතරණ ධර්මයක් හැටියට ඒ කාරණාව කලපන්න යනවා. එහෙම කරන්න බෑ. දැන් මේක මනසට ගිහිල්ලා මෙහිම වෙන්නේ. එතෙන්ද යන්නේ නැතුව ඇහැ ඔස්සේ සිදුවෙන කාරණාව මොකක්ද කියලා අපට දැනෙන සංකල්පයකට යන්නේ නැති. කියන්නේ කරන කාරණාව එක්ක සංකල්පයකට යන්නේ නැති.
ඇත්තට මේක 300කේදී ගොඩක් පැහැදිලි කරා. ඒක මහත්ය අහන්න 300ක සාකච්ඡාව ඒකේ ගොඩාක් ලස්සන විග්‍රහයක් පැහැදිලි කරලා පෙන්නවා මේ ওই කාරණාව සම්බන්ධයෙන්ම ගොඩක් හිතන්න පැති ටික. ඒක අහනකොට තවදුරටත් හිතන්න ඕන කරුණු ගොඩාක් තේරුම් ගන්න පුළුවන්. ඒක අහුවට පස්සේ ඊට පස්සේ සාකච්ඡාව එතනින් තව මතුවෙන කාරණාවක් කතා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. තේරුවන් සරණයි. එහෙමයි සයන්ස් බොහොම පින් සයන්ස් මම අන්තිමටම ඇහුවේ 298 මම හිතන සයන්ස් ඊයේ බලනකොට 300ක තිබුණේ අද මම අහන්න සයන්ස් 300ක ඊට පස්සේ ඔබ වහන්සේ ගොඩක් පින් ඒ කියන්නේ පැහැදිලි කර දුන්න සයන්ස් අවසරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ස්වාමීන් වහන්සේ ඊයේ උදේ 9 විතර ඉඳලා 8:45 විතර වෙනකම් නම් කිසි මේ කෑම බීමට පමණයි මම කාලය මිඩංගු කරේ ධර්මානුකූල කටයුත්තක යෙදුණා අතර ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා තුනම ශ්‍රවණය කරා. ස්වාමීන් වහන්සේගේ අවසාන ධම්සක්ත උතුම් සූත්‍ර දේශනාව ඇහුවට පස්සේ මට පොඩ්ඩක් ධර්ම කරුණක් ගැන සිතක් ඇති වුණා. ඒ කියන්නේ මට හිතුණා බුදු පියාණන් වහන්සේ හැම විටම අන්ත දෙකක් ගැන දේශනා කරා. මෙතනත් කාමසුඛලිකානෝ යෝගයේ අත්ති කියලා ස්ථානවල. ඒතර මජ්ජේ සූත්‍රයේ දැන් විටම අන්ත දෙකක් දේශනා කරා. ඒ වගේම මේ අටලෝ දහම ගැන තේරුම්ගත් කීර්ති ප්‍රශංසා සැප දුක් නිന്ദා ප්‍රශංසා ඒ වගේ හැම විටම අන්ත දෙකක් කොටස් දෙකක් දේශනා කළා. අපිට හැම වෙලෙම මේ මැද මාර්ගයක් තමයි දේශනා කරේ අපේ බුදු පියාණන් වහන්සේ කියලා. ඒ විදිහට ධර්මානුකූල සිතවිල්ලක් පහළ වුණා ස්වාමීන් වහන්සේ. ඉතින් අපිට හැම වෙලාවෙම ඒ මාර්ගය නේද ගන්න ඕන කියලා එහෙම ධර්මානුකූල සිතුවිලි එකක් ආවේ. මම ගොඩක් දවසම මේ විදිහට ගත කරන නිසා වෙන්නේ නැති කියලා හිතුණා ස්වාමීන් වහන්සේ. මේ ඒ අන්තිම දේශනාවේ ධම්සක්තවතුන් සූත්‍රයේ ලස්සනට කෙටියෙන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. හොඳට ඒක ශ්‍රවණය කරා. ඒ විදිහට හුඟක් කලකට හිතුණා හැම වෙලාවෙම ස්වාමී දැන් ඉස්සෙල්ලා අහපු මාත්‍යක් කියන අතීත අනාගත ඒ හැම වෙලේම මැද වර්තමානයේ. ඇත්තටම දැන් ඒක ගැන හිතනව නම් ස්වාමීන් වහන්සේ අපි හැම වෙලේම ඉන්නේ හුඟක් කලකට අනාගතයටදී අතීතයේ නේ. දැන් අපි දැන් මේ යම්කිසි දෙයක් හිතුවත් ඒක ගැන ආයි හිතනකොට ඒක අතීතයට ගිහිල්ලානේ ස්වාමීන් වහන්සේ. එතකොට හැම වෙලේම මේ දෙකක් ගැනම තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. අපිට මැද තමයි මේ සිටී යුත්තේ කියලා. ඒ විදිහට හිතුණා ස්වාමීන් වහන්සේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න නම් මේ බෙහෙවින් පින් ස්වාමීන් වහන්සේ. ඉතින් අත ස්වාමීන් වහන්සේ නිසා අපි ගොඩක් ජීවිතේ තේරුම් ගත්තා. අපිට ඉන්න ඕනේ හැටි ක්‍රියා කළ යුතු ඒට අපි අනිත් කරුණු පස්සකටලා මේකට ප්‍රථම ස්ථානය දෙයිලා මේ විදිහට අතර ඒකේ කුසලය එතෙක්ද කියලා වචන වලින් පැහැදිලි කළ දෙන්න බෑ ස්වාමීන් වහන්සේට. ස්වාමීන් වහන්සේට ඉතින් නිදුක් නිරෝගී සුවය ලැබිලා තවත් මේ විදිහට ධර්ම දේශනා ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම හිත සිතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. අම්මා අහපු ප්‍රශ්නෙට 300ක සාකච්ඡාව හුවනම් ගොඩක් හොඳයි. එතනත් ඒකේ පැහැදිලි කරලා පෙන්නනවා ඔය අතීත අනාගත ඔය ප්‍රශ්නේම අහපු කාරණාවක් තමයි අතීතයකට කොහෙද ගිහිල්ලා තියෙන්නේ කොහොම ක්‍රමයකට ගිහින් තියෙන්නේ කියන කාරණාව එක. ඒක අහලා බලන්න. ඒක ඇහුවට පස්සේ තව ප්‍රශ්න ගොඩක් තේරුම් ගන්න හිතන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මට මේ තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මේක ප්‍රශ්නයක්ම නෙවෙයි ඇත්තට. මට ඉක්මනින් කියන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මම අර ගිය සතියේ අදුක්කම සුඛ මේ දුක සැප දුක්කම සුඛ ගැන මේ අර මම විචක්ෂණය කරනකොට මේ මට දැනෙන විදිහවල් මම කිව්වේ. ඒව ඇත්තම දැන් අද සුනිල් මහත්තයා ප්‍රශ්නේ අහපු නිසායි මම මේ ටික කියන්නේ. ස්වාමීන් වහන්සේ දැන් මම අර එදා කිව්වනේ මට දැනෙන විදිහ කියන්නේ මට ස්වාමීන් වහන්සේ මට කාලෙක ඉඳලා තිබුණා ඔය අදුක්කම සුඛය කියන ප්‍රශ්නය කොහොමද අපි මේක හොයන්නේ කියලා. ඒතර අර අපිට දැන් ස්වාමීන් වහන්සේ හිතන්න කියලා තියෙනනේ ඒ දැන් අපි හිතන විදිහෙනුත් ඊට පස්සේ කොහොමද අර ඒ අදුක්කම සුඛයෙන් ඊතර වෙන විදිහට හිතන්නේ කියන එක තමයි ඊට පස්සේ තියෙච්ච ප්‍රශ්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ මම අර එදා මම කිව්වනේ මට දැනෙන විදිහවල් අදුක්කම සුඛය දැන් සැප දැනෙනවා දුක දැනෙනවා වෙන වෙනම පැහැදිලිව වුණ කෙනෙකුට. එතකොට අදුක්කම සුඛය කියන්නේ මොකක්වත්ම නැති විදිහක් වගේ තමයි ඉතින් මම තේරුම් කරේ.
තේරුම් අරන් තිබුණේ. ඒතකොට ස්වාමීන් වහන්සේ දැන් එතන ඒකත් බොහොම මේ එතෙන්ටත් අපි නිකන් හොඳට අර මේ පළපදියම් වෙච්ච ස්වභාවයක්, ස්ටේබල් ස්වභාවයක් එතන දැනෙනවනේ. දැන් අදුක්කම සික්කම කිසි බයක් නැතුව ඔහේ ඉන්න වගේ ගතියක්. ඊට පස්සේ මට මම දන්නවා සමහරවිට දැන් මම එදායි විස්තර කරේ නිගමන වලට ගිහිල්ලා නෙවෙයි මේ මම සමා වෙන ස්වාමීන් වහන්සේ මම එහෙම නෙවෙයි මම අදහස් කරේ මට ඒ වෙලාවේ දැනෙන විදිහ දැන් අර සද්දාරුචි ආනුසව ඒ පහට ඇතුළත් මෝඩ පෘථග්ජනෙක් හිතන විදිහටම තමයි මම එදා ඒ කිව්වා දුක්ඛම සුඛේ දැනෙන විදිහ. ස්වාමීන් වහන්සේ දැන් හැබැයි මම ඒ ටික කියලා මට ඕන වුණේ ස්වාමීන් වහන්සේ දැන් එතනින් එහාට කොහොමද ඒක මේ විචක් අර ඊතර වෙන පැත්තට හිතන්නේ කියලා. නමුත් මම මේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේගෙන් ඇහුවේ නැහැ මොන හේතුවකට හෝ ඒකලා ධර්මකාරණාත් ඉතින් අර ලං කරගන්න එපා කියලා ස්වාමීන් වහන්සේ නිතරම වගේ කියන හින්දා මම සූත්‍රයක් මොකක්වත් කියන හැබැයි අද සුනිල් මහත්තයා අර ප්‍රශ්නේ අහනකොට චචක්ක සූත්‍රයෙන් මේව කළා මට හරිම සැනසීමක් ලැබුණා. දැන් මට එහෙම තමයි අහන්න තිබුණේ වගේ කියලා මට හිතුණා. ඉතින් මට ඒ ටික තමයි ස්වාමීන් වහන්සේ දැන් මේ කියන්න ඕනුනේ විශේෂ ප්‍රශ්නයක් නැහැ. දැන් ස්වාමීන් වහන්සේ කියපු විදිහට 301 ධර්ම සාකච්ඡාවේ මේවට ඔක්කොටම උත්තර මේ තියෙනවා කියලා ඒ කියන්නේ අහන්න කියලා ස්වාමීන් වහන්සේ කිව්වනේ. ඒ විදිහට අහන්නම්. ඉතින් ස්වාමීන් වහන්සේ මම ඒක තමයි මේ කිව්වේ එදා මට මේ තිබුණ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දුක්ඛම සුඛය කියන්නේ ඒක කාලයක් තිස්සේ ප්‍රශ්න තිබුණා. ඒකට පිළිතුරු ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා අර සාකච්ඡාවෙන්. හොඳමයි ස්වාමීන් වහන්සේට දැන් මට මේ ටික කියන්න විශේෂයෙන් පිළිතුරක් අවශ්‍ය වෙලා නෙවෙයි ස්වාමීන් වහන්සේ නිකන් කියන්න විතරයි වුණුනේ. ස්වාමීන් වහන්සේට බොහොම පිං තෙරුවන් සරණයි පාද වන්දනා කොට නවතිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි තෙරුවන් සරණයි. අපි එහෙනම් අවසන් කරමු. හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අද දිනත් මේ ස්වාමීන් වහන්සේ ඊටාම අප කෙරෙහි අනුකම්පාවෙන් මහත් අනුකම්පාවෙන් අපිට මේ ධර්ම කරුණු පහදා දෙමින් ස්වාමීන් වහන්සේගේ වටිනා කාලය වැය කරමින් මේ කරන ලද ධර්ම දානමේ ඊටාම වටිනා ධර්ම දානමේ කුසලයක් ස්වාමීන් වහන්සේ සිද්ධ කරගත්තා. ඒ වගේම අපත් මේ ධර්ම ශ්‍රවණයෙන් මේ ධර්මයේ මානසිකාර කිරීමෙන් මේ රැස් කරගත්ත සියලුම කුසල් ස්වාමීන් වහන්සේට අත්පත් වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් ධර්මාබෝධයේ පිණසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා අපි සියලු දෙනාම සිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ පින්වත් දෙමව්පියන්ටත් ගුරුවරු උපාධ්‍යයන් වහන්සේටත් මළගිය ඥාතීන්ටත් මේ පින් අත්පත් වේවා. ඒ සියලු දෙනාටමත් උතුම් ධර්මාබෝධයේ පිණසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දින මේ ප්‍රශ්න ඉදිරිපත් කරපු සියලුම දෙනාටත් ධර්ම ශ්‍රවණය කරපු හැම දෙනාටමත් මේ ධර්ම සාකච්ඡාව සාර්ථකව කරගෙන යාමට උදව් උපකාර කරන සියලුම දෙනාටත් පවුල්වල සියලු දෙනාටමත් නිදුක් නිරෝගී භාවයත් ධර්මාබෝධයක් පිණසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාව අවසන් කරන්න කියලා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද දවසේත් අපි දේශන ධර්මයේ කතා කිරීම තුළින් මිරස් කරගත් සියලු පින් පළමුවෙන් පින්කම දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝද උතුම් නිවනින් සැනසෙත්වා. මෑතෝගේ පහළ වන මහ යතිවරුන් වන අපවත් උද අතිපූජනීය ඩෙන්මාර්ක් ඥානදීප මහ යතිවරයන් වහන්සේටද ඒ වගේම හෙට දිනට වසර 4ක් සපිරෙනවා අතිපූජනීය කටුකුරුන්ද ඥානানন্দ මාහිමිපාණන් වහන්සේ අපවත් වෙලා. ඉතින් ඒ උත්තමයන් වහන්සේටද උතුම් නිවනින් සැනසෙන්නට මේ සීල පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ඒ වගේම ගයන්පොටවර මහත්මයාගේ මෑණියන් ඇතුළු ඔබ සෑමදෙනා නමින් මියගිය සියලු ඥාතීන්ට පරලෝක ජීවිත සුඛී සූපත් භාවයට පින් හේතු වේවා. මගේ ගුරු දේව උත්තමයන් වහන්සේට ඒ වගේම උපාධි උත්තමයන් වහන්සේට ලෝක සාසනය සුරකින්න මහ ඇතිවරුන්ට දහමින් සැනසෙන්නට මේ පින් හේතු වේවා. විශේෂයෙන්ම මගේ උපාධ්‍යාය උත්තමයන් වහන්සේ මේ දින රෝගාතුරව සිටිනවා. අමරපුර මහානායකයි උත්තරීතර මහානායක අතිපූජනීය දුරම්පාල චන්දසිරි මහානායක ස්වාමින් වහන්සේට කායික මානසික සැනසීම නිදුක් නිරෝගී භාවයම සැලසෙත්වා. ඒ වගේම මේ සාකච්ඡා මෙහෙවන තුලානි මහත්මිය වගේම ගයන් පොතුවැර මහත්මයා ස්තික පොතුවැර මහත්මයා ධම්මපාල පොතුවැර මහත්මිය ආදී කොටේ සිය පොතුවැර පවුලේ සිල් දෙනාටත් ඒ වගේම අපට තාක්ෂණික දායකත්ව ලබා දෙන්නා වූ සියලු දෙනාට ධර්ම ප්‍රචාරක කටයුතු කරන සියලු දෙනාට
අපට සිව්පසයෙන් අප උපස්ථාන කරන දේශවිදෙස් ඔබ සැමට බණ්ඩාර මහත්තයා, ඩයස් මහත්තයා, රූපසිංහ මහත්මයා ආදී කොට ඔබ සියලු දෙනාටමත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සැමටත් උතුම් ධම්මින් සැනසෙන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධානුභාවයෙන්, ධර්ම රත්නේ ධම්මානුභාවයෙන්, සංඝ රත්නේ සංඝානුභාවයෙන් වත් මේ උතුම් ධර්මයේ විදිහටම කතා කරන්න ඕනේ කියන හැඟීමෙන් කතා කරන ඉතින් යා සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන්ද මේ ලෝකයට ශ්‍රී ලංකාවට උදා වී තිබෙන කොරෝනා වසංගත බිදුරු වී සැමට සතුටින් ඉන්න වාසනාව උදා වේවා. සිල් දනාටම තෙරුවන් සරණයි.